නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි 2022 දුරුතු පොහොය දිනේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විනය සම්භාෂණ යටතේ විකාල භෝජන ශික්ෂාපදේ. මේ විකාල භෝජන ශික්ෂාපදයේදී යටතේදී අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ විකාල භෝජන ශික්ෂාපදේ පනවන්න හේතුනේ කුමන කාරණයක්ද? ඊළඟට විකාල භෝජන ශික්ෂාපදේ ඉතිහාසය මොකක්ද? ඊළඟට විකාල භෝජනය සම්බන්ධයෙන් දැනගත යුතු අනික් කරුණු කාරණා මොනවද? ඒ කියන්නේ කාලික විභාගය කියන අපි දැනගන්නට ඕනේ. කාලික විභාගය අපි කලින් කතා කරලා තියෙනවා. කාලික විභාග ආහාර වර්ග 4කට බෙදලා වෙන් කරලා ඊළඟට අපි දැනගන්න ඕන විශේෂම කාරණයක් තමයි කාලය සහ විකාලය කියන්නේ මොකක්ද කියලා. ඒතකොට කාලය සහ විකාලය සම්බන්ධයෙන් කරුණු දැනගන්නකොට අපි දැනගන්න ඕනේ අරුණ කියලා කියන්නේ මොකක්ද? මධ්‍යහ්නය කියන්නේ මොකක්ද? අරුණ මධ්‍යහ්නය කොහොමද දැනගන්නේ? ඊළඟට භෝජන වර්ගයන් කොහොමද දැනගන්නේ? ඊළඟට ආහාර එකිනෙක මිශ්‍ර වුණාට පස්සේ කොහොමද ඉන්නේ ඇවත් සිද්ධ වෙන්නේ? විකාල භෝජන ශික්ෂාපදේ ආරක්ෂා කිරීමෙන් අපට ලැබෙන ආනිසංස මොනවද කියන මෙන්න මේ කරුණු කාරණා ටික අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒතර මුලින්ම අපි සලකලා බලමු විකාල භෝජන ශික්ෂාපදේ බුදුරජාණන් වහන්සේ පනවන්ට යෙදුනේ කුමන කාරණයක් නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩවසන කාලයකදී රජගහනුවර වැඩ හිටියා සත්තරස වග්ගිය කියලා භික්ෂුන් වහන්සේලා 17 නමක්. සත්තරස වග්ගිය කියලා කියන්නේ 17 නමකගේ කණ්ඩායම කියන එක. එතකොට මේ භික්ෂුන් වහන්සේලා බොහොම පොඩි කාලෙන් තමයි පැවිදි වුණේ. කුඩා කාලේ පැවිදි වෙලා අවුරුදු 20කට කලින් තමයි උපසම්පදා වුණේ. එතකොට උපසම්පදා වීමේ වයස සම්බන්ධයෙන් ශික්ෂාපදයක් බුදුරජාන් වහන්සේ පනවලා තිබුණේ නැහැ. ඉතින් බොහොම කුඩා කාලේ තමයි මේ අය පැවිදි වෙලා උපසම්පදා වුණේ. ඉතින් තාම කුඩා වයස. ඒ කාලේ පින්නතුනි රජගහනුවර සවැත් නුවර ආදී නුවරවල කලින් කලට සැනකෙලි උත්සව පවත්වනවා. මේ සැනකෙලි උත්සව පවත්වන්නේ කන්දක් උඩ. ඒ නිසා මේවට කියනවා ගිරග්ග සමජ්ජ කියලා. ගිරග්ග කියලා කියන්නේ කන්ද උඩ කියන එක. සමජ්ජ කියලා කියන්නේ නැටුම් එහෙම නැත්නම් සැනකෙලි කියන එක. ඒතර මේ සත්තරස වග්ගයේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මේ සත්තරස වග්ගයේ භික්ෂුන් වහන්සේලා මේ ගිරග්ග සමජ්ජය බලන්නට පිටත් වුණා. ගිරග්ග සමජ්ජය බලන්න පිටත් වුණාට පස්සේ ඇත්තටම මේක භික්ෂුන් වහන්සේලාට කැප නැහැ. නාට්‍ය බලන්න කැප නැහැ. මේ පොඩි හාමුදුරුවෝ ටික පිටත් වුණාට පස්සේ ඉතින් චූටි හාමුදුරුවෝනේ දායකයෝ හරීම ආදරේ. ඉතින් නාවලා ඊට පස්සේ ආහාර පාන කෙවිලි පෙවිලි ආදී පවා දුන්නා. ඉතින් මේ වික්ෂුන් වහන්සේලා හවස් කාලේ කියලා සැලකුවේ නැහැ. වික්ෂුන් වහන්සේලා විකාලේ ඒ තමන්ට දුන්නු ආහාර කෙවිලි පෙවිලි තමන් ආහාරයට අරගෙන පස්සේ විහාරයටත් අරන් ඇවිල්ලා චබ්බගේ වික්ෂුන් වහන්සේලාට කියනවා අපි සැනකෙලිය බලන්න ගියා. අපි නාට්‍ය බලන්න ගියා. ඒ නාට්‍ය බලන්න ගියාට පස්සේ අපිට ගිහි පින්නතුන් මේ කෙවිලි පෙවිලි ආදිය දුන්නා කියලා චබ්බගේ වික්ෂුන් වහන්සේලාට කිව්වා. ඉතින් චබ්බගේ වික්ෂුන් වහන්සේලා මේක දැනගෙන විකාලේ ආහාර ගත්තද කියලා චෝදනා කළා. මේ කාරණේ බුදුරජාණන් වහන්සේ දැනගත්තට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවන්නට යෙදෙන්නේ. යෝපන භික්ඛු විකාලේ ખાදනීයං වා භෝජනීයං වා ખાදේය වා භුඤ්ජේය වා පාචිත්‍යං. මේ අර්ථය තමයි යම්කිසි භික්ෂුවක් විකාලේහි කෑ යුතු දෙයක් හෝ විදිය යුතු දෙයක් අපි ખાදනීය භෝජනීය කියන එක කලින් විස්තර කරලා තියෙනවා. අදත් කෙටියෙන් පැහැදිලි කරගනිමු. ඒ ખાදනීය වර්ගයට හෝ භෝජනීය වර්ගයට අයත් යම් ආහාරයක් ආහාරයට ගත්තොත් ඒ කියන්නේ පංච භෝජන හරි එහෙම නැත්නම් පංච භෝජන හැර අනිත් ආහාරයට ගත යුතු කෑම වර්ගයක් ආහාරයට ගත්තොත් එහෙම විකාලේ ආහාරයට ගත්තොත් ඒ භික්ෂුවට පාචිත්‍ය කියන ඇවත සිද්ධ වෙනවා. පචිතිය ඇවත සිද්ධ වෙනවා. ඒතර මේ තමයි බුදුරජාණන් වහන්සේ මේ පාචිත්‍ය විකාල භෝජන පාචිත්‍ය ශික්ෂාපදය පනවන්ට හේතු දුන් නිදාන කාරණාව. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ මුල් කාලයේ කොහොමද ශික්ෂාපදයන් පනවන්ට යෙදුනේ? මේ විකාල භෝජන සම්බන්ධයෙන් තියෙන ඉතිහාසයේ කතාව මොකක්ද? විකාල භෝජනයේ සම්බන්ධයෙන් සූත්‍රයන් දක්වලා තියෙන කරුණු කාරණා මොනවද කියන එක අපි සාකච්ඡා කරලා බලමු. ඒ පිළිබඳව අපිට සූත්‍ර පිළිබඳව යම් විග්‍රහයක් කරන්නට සිද්ධ වෙනවා.
ඒතකොට පින්නොතේ අපි කලින් කතා කළා වගේ විකාල භෝජන ශික්ෂාපදයේ යටතේදී අපි විකාල භෝජන ශික්ෂාපදයේ පණවන්ට යෙදුණු නිදාන කතාව මොකක්ද? විකාල භෝජනයේ සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයන්හි දැක්වෙන ඉතිහාසය මොකක්ද? විකාල භෝජනයේ කියන ශික්ෂාපදයන්ගේ සම්භවය කොහොමද සිද්ධ වුනේ? ඊළඟට අපි කතා කරා කාලික වර්ග ගැන අපි දැනගන්න ඕනේ. කාලික විභාගයේ යටතේදී යාවකාලික යාමකාලික සත්තහාකාලික යාව ජීවක කියන ආහාර වර්ග ගැන පිළිබඳව අපි දැනගන්නට ඕනේ. ඊළඟට කාලය සහ විකාලය කියන්නේ මොකක්ද? ඒතර කාලය සහ විකාලය කොහොමද වෙන් කරගන්නේ? ඒතර අරුණ මධ්‍යහන්නේ කොහොමද අපි තීරණය කරන්නේ? සමකාසන රටවල සහ ඊළඟට ද්‍රවාසන රටවල මේ පිළිබඳව කොහොමද අපි තීරණය කරන්නේ? ඒ සම්බන්ධයෙන් තියෙන මත මොනවද? ඊළඟට ආහාර වර්ග එකිනෙකට මිශ්‍ර වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් කොහොමද අපි පිළිපදින්නට ඕනේ? ඊළඟට ආහාර විකාල භෝජන ශික්ෂාපදේ ආරක්ෂා කිරීමෙන් අපට ලැබෙන ආනිසංස සම්බන්ධයෙන් උත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් කාල වේලාව අනුව. ඊතොර පින්නතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි අවුරුදු 20 ඇතුළතදී බුදුරජාණන් වහන්සේ පරාජිකා ආදී ශික්ෂාපදයෙන් පැනවීමක් සිද්ධ කළේ නැහැ. ඒතර ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ තමයි ප්‍රතිපදාව කියලා චූල ශීලය, මධ්‍යම ශීලය, මහා ශීලය කියලා සාමාන්‍ය ඵල සූත්‍ර ආදී විස්තර කරලා තියෙන විදිහට භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මේ විදිහට තමයි සිල් රකින්නේ. භික්ෂුන් වහන්සේලා ප්‍රාණඝාතයෙන් වැළකීලා සිටිනවා. හොරකම් කිරීමෙන් වැළකීලා සිටිනවා. භ්‍රමචාරීව ජීවත් වෙනවා. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ. හිස් වචන පරුෂ වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ. උන්වහන්සේලා පණ තියෙන ගස් ආදිය කැපීම් ආදිය සිද්ධ කරන්නේ නැහැ. උන්වහන්සේලා රාත්‍රියේ ආහාර වළඳන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රතිපදාවක් දේශනා කරනවා. එතකොට මේ ප්‍රතිපදාව ශ්‍රවණය කරලා භික්ෂුන් වහන්සේලා කිසිදු ව්‍යතික්‍රමණයක් සිද්ධ කරන්නේ නැහැ. ඒතර පළවෙනි අවුරුදු 20 තුලදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කිරීමක් තමයි කරන්නේ ප්‍රතිපදාව. ඒතකොට මේ ප්‍රතිපදාව පිළිබඳව සාමාන්‍ය ඵල සූත්‍රයේ දැක්වෙන්නේ කොහොමද? ඒකභත්තිකෝ හෝති රත්තූපරතෝ විරතෝ විකාල භෝජන. ඒකභත්තිකෝ කියලා කියන්නේ එක ආහාර වේලක් වළඳලා සිටිනවා. මේ පිළිබඳව තවත් ව්‍යාකරණ විග්‍රහ තියෙනවා. අපි ඉස්සරහට පැහැදිලි කරගනිමු. රත්ති උපරතෝ විරතෝ විකාල භෝජන. විකාල භෝජනේ වැළකීලා ඉන්නවා. මොන විකාල භෝජනයෙන්ද? රාත්‍රියේ තිබෙනා රාත්‍රී ආහාරය ගැනීමෙන් වැළකීලා ඉන්නවා. අට කතාවේ තියෙන ඉදිරි පින්නතුනි ඒ කාලේ පාතරාසං සායමාසං කියලා දෙවේලක් තමයි ආහාර අරගෙන තියෙන්නේ. කියන්නේ කීපවතාවක් ගත්ත වෙන්න පුළුවන්. අට කතාවේ දැක්වෙන්නේ ප්‍රධාන වශයෙන් උදේ ආහාරය සහ සවස් ආහාරය කියලා ආහාර වේල් දෙකක් තමයි අරන් තියෙන්නේ. එතකොට උදේ ආහාරයේ පෙරබත් කාලේ ආහාරය ගැනීම භික්ෂුන් වහන්සේලා විසින් සිද්ධ කරනවා. රාත්‍රී ආහාරය ගැනීමෙන් වැළකීලා සිටිනවා. ඒතකොට ඒක ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂුන් වහන්සේලා ඒක භත්තිකයි එක ආහාරයකින් එක වේලකින් යැපෙනවා. රාත්‍රියේ විකාල භෝජනයෙන් වැළකීලා සිටිනවා. මේ තමයි සූත්‍රයේ දැක්වෙනා වූ බුදුරජාණන් වහන්සේ මුල් කාලයේදී දේශනා කරපු දේශනා පාඨයන්. ඊළඟට අපි බලමු බද්ධාලි සූත්‍රයේ දැක්වෙනවා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයන් පණවීම සම්බන්ධයෙන්. ශික්ෂාපදයන් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයන් පණවන්නට කලින් කොහොමද භික්ෂුන් වහන්සේලා හැසිරුණේ කියන එක. එතකොට ඒ කාලේදී භික්ෂුන් වහන්සේලා රාත්‍රියේ පිණ්ඩපාත වැඩම කරපු බවක් අපිට මේ බද්ධාලි සූත්‍රයෙන් සහ ලටුකිකෝපම කියන මේ සූත්‍ර දෙකෙන් පැහැදිලි වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ශික්ෂාපදයේ විකාල භෝජන ශික්ෂාපදයේ පනවන්න කලින් සමහර භික්ෂුන් වහන්සේලා විකාලෙහි පිණ්ඩපාතේ වැඩම කරලා තියෙනවා. සවස් කාලේ පිණ්ඩපාතේ වැඩම කරලා තියෙනවා. සවස් කාලේ ආහාර අරගෙන තියෙනවා. ඒ පිළිබඳව උදාහරණ තියෙනවා. බද්ධාලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට. අහංකෝ භික්කවේ ඒකාසන භෝජනං භුංජාමි ඒකාසන භෝජනං කෝ අහං භික්කවේ භුංජමානෝ අප්පාබාධතංච සංජානාමි අප්පාතංකතංච ලහුට්ඨානංච බලංච පාසු විහාරංච ඒත භික්කවේ තුම්මේපි භික්කවේ ඒත තුම්මේපි භික්කවේ ඒකාසන භෝජනං භුංජත ඒකාසන භෝජනං කෝ භික්කවේ තුම්මේපි භුංජමානා අප්පාබාධතංච සංජානිස්සත අප්පාතංකතංච
ලහුට්ඨානංච බලංච පාසු විහාරං ചാති. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන විට වැඩ ඉන්නේ සවැත් නුවර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම ඒකාසන භෝජනයේ වළඳලා ඉන්නේ. ඒ කියන්නේ එක වේලයි වළඳන්නේ. මේ එක වේලක් වැළඳීමේ බුදුරජාණන් වහන්සේ ආනිසංස දකිනවා. මොනවද මේ ආනිසංස? සූත්‍ර පිටකයේ දැක්වෙන විදිහට ආනිසංස අප්පාබාධතං අප්පාතංකතං කියලා කියන්නේ ආබාධ අඩු බව, රෝග අඩු බව. මේ විදිහට එක වේලක් වළඳලා ඉන්නකොට ආබාධ රෝග අඩුයි, අසනීප තත්වයන් අඩුයි. කය හරිම සැහැල්ලුයි, ලහුට්ඨානංච කය හරිම සැහැල්ලුයි. ඒ වගේම බලංච හොඳට ශරීරයට බලය ලැබෙනවා. පහසු විහාරංච පහසුවෙන් වාසය කරන්න පුළුවන් ශරීරයේ සැහැල්ලු නිසා. අපිට හොඳට තේරෙන දෙයක් තමයි ගොඩාක් වැඩියෙන් ආහාර ගත්තට පස්සේ අපිට බොහොම අපහසුතාවයක් දැනෙනවා. ඉතින් හරියට වෙලාව අපේ ප්‍රමාණයට අදාළ වෙලාවට ආහාර ටික ගත්තට පස්සේ ප්‍රමාණයට ආහාර ගත්තට පස්සේ භෝජනයේ පමණ දැනගෙන අපිට පහසුව කියන එක දැනෙනවා. එතකොට තවත් මේ පිළිබඳව ජීව විද්‍යානුකූලව බොහෝ අපිට විස්තර ඒ වගේම ආනිසංස දක්වන්නට පුළුවන් ප්‍රයෝජන අපි ඉදිරියට මේ පිළිබඳව තරමක් දුරට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරාට පස්සේ බද්ධාරි තෙරුන් වහන්සේ මොකද කියන්නේ? බද්ධාරි තෙරුන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. ආංකෝ භන්තේන උස්සහාමි ඒකාසන භෝජනම් භුංජිතුං. ඒකාසන භෝජනං හිමේ භන්තේ භුංජතෝ සියා කුක්කුච්ඡං සියා විප්පටිසාරෝති. ඊපස්සේ කියනවා ස්වාමීනි මට නම් හරිම අපහසුයි මේ එක වේලක් වළඳලා ඉන්න. එක වේලක් වළඳලා ඉන්නකොට මට කුකුස් ඇති වෙනවා, විපිලිසර භාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ බද්ධාරි තෙරුන් වහන්සේට හිතෙනවා එක වේලක් වළඳලා කොහොමද ජීවත් වෙන්නේ? එක වේලක් වළඳලා කොහොමද මගේ ප්‍රතිපත්ති ගුණ ධර්මයන් පුරන්නේ? ඒකට හේතුව බද්ධාරි තෙරුන් වහන්සේ බොහොම බඩගිනියන කෙනෙක් කියලා කියන්නේ. ඒකට හේතුව වශයෙන් දක්වන්නේ උන්වහන්සේ පෙරගි ජීවිතයේදී කාක යෝනි ඉඳලා තමයි උත්පත්ති ලැබලා තියෙන්නේ. කාක්කෙක් වෙලා තමයි කලින් ජීවිතේ ඉඳලා තියෙන්නේ. කාක්කන්ට අධික ලෙස බඩගින්න දැනෙනවා කියලා කියනවනේ. ඒකේ උපනිශ්‍රේ මේ ජීවිතේටත් තියෙනවා. ඒ නිසා බද්ධාරි තෙරුන් වහන්සේ කියනවා මට හරි අපහසුයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිපදාව පුරන්නට කියලා. තොර කියනවා තේන හිතවම් බද්ධාලි යත්ත නිමන්තිතෝ අස්සසි තත්ත ඒකදේශම් භුංජිත්වා ඒකදේශං නිහරිත්වා භුංජයාසි. එවං පිකෝතවම් බද්ධාලි භුංජමානෝ ඒකාසනෝ යාපෙස්සසීති. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා බද්ධාලි එහෙනම් කමක් නැහැ පින්නපාතේ වැඩම කරලා ඒ වැඩම කරපු නිවසේ වළඳලා ඉතිරි ටික නැවත වෙන තැනකට ඇවිල්ලා දවල් කාලේ නැවතත් වළඳන්න කියලා. කියන්නේ පින්නපාතේ වැඩම කරලා Tamanට දෙවේලක් ඒ පින්නපාතේ දෙකට බෙදාගෙන වළඳන්න කියලා. ඊපස් එහෙම කියවට පස්සේ මොකද බද්ධාලි තෙරුන් වහන්සේ කියන්නේ ඒවම් පිකෝ අහම් භන්තේන උස්සහාමි භුංජිතුම් ඒවම් පිහි මේ භන්තේ භුංජතෝ සියා කුක්කුච්ඡං සියා විප්පටිසාරෝ. ඊවසෙත් කියනවා ස්වාමීනි ඒත් මට අපහසුයි. මේ විදිහට වැළඳුවත් මට මගේ ජීවිතේ පවත්ව ගන්නට අපහසුයි කියලා බද්ධාරි තෙරුන් වහන්සේ කියනවා. ඉතින් කියනවා බද්ධාරි තෙරුන් වහන්සේ සම්බන්ධයෙන් උන්වහන්සේ කලින් රාත්‍රී භෝජනේ වැළඳු බව සූත්‍රයේ බලනකොට අපිට පැහැදිලි වෙනවා. අපි සූත්‍රයේ දීර්ඝ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට මෙහෙම බද්ධාරි තෙරුන් වහන්සේ මෙහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදේ පැනවුවයි කියලා අට කතාවේ දැක්වෙනවා. නමුත් ඇත්තටම මේ ශික්ෂාපදේ පනවන්න නිදාන කතාව උනේ සතරස වග්ගයේ භික්ෂුන් වහන්සේලාගේ විස්තරය. සතරස වග්ගයේ භික්ෂුන් වහන්සේලා ඒ සැනකෙලිය බලන්න ගිහිලා උන්වහන්සේලා විකාලේ ආහාර ගැනීම තමයි හේතු උනේ. ඊළඟට තවත් අපි සූත්‍රයකට යමු. තවත් සූත්‍රයක් ඒ වගේම දක්වන සූත්‍රයක් තමයි ලටුකි කෝපම කියන සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්න යෙදුනේ මහා උදායි තෙරුන් වහන්සේ සම්බන්ධයෙන්. එතකොට මහා උදායි තෙරුන් වහන්සේ කියලා කියන්නේ මේ කාළුදායි තෙරුන් වහන්සේත් නෙමෙයි. ඒ වගේම ලාළුදායි තෙරුන් වහන්සේත් නෙමෙයි වෙනත් උදායි තෙරුන් වහන්සේ නමක්. ඒතර මේ තෙරුන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. ඒ වගේම එතන බුදුරජාණන් වහන්සේ විකාල භෝජනේ ආනිසංස ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රාත්‍රී භෝජනේ වැළකීම ගැන ප්‍රකාශ කරනකොට මෙන්න මෙහෙම කියන උදායි තෙරුන් වහන්සේ මයං හි භන්තේ පුබ්බේ සායංචේව භුංජාම පාතෝච දිවාච විකාලේ හෞකෝ භන්තේ සමයෝ යම් භගවා භික්ඛු ආමන්තේසි ඉංගතුම් මේ භික්කවේ ඒතං දිවා විකාල භෝජනං පජකතාති.
එතකොට උදායි තෙරුන් වහන්සේ කලින් වළඳලා තියෙනවා බලන්න හොඳටම. මයන්හි භන්තේ පුබ්බේ සායංචේව බුඤ්ජාම. ස්වාමීනි අපි කලින් හවසට ආහාර වැළඳුවා. පාතෝච උදේට ආහාර වැළඳුවා. දිවාච විකාලේච. දිවා කාලේත් විකාලේත් ආහාර වැළඳුවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා මහණෙනි දිවා විකාල භෝජනය අතහරින්නයි කියලා. ඉතින් ඒ වෙලාවේ උදායි තෙරුන් වහන්සේ පිළිගන්න මෙන්න මෙහෙම කියනවා. තේමයන් භන්තේ සායංචේව පිළිගන්නවා පිළි අරගෙන කියනවා සූත්‍රයේ සියලු කරුණු දැක්ුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසා, ප්‍රේමයේ නිසා, ගෞරවය නිසා ඒ කාරණේ පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ කියපු විදිහට දිවා විකාල භෝජනයෙන් වැළකුණයි කියලා. ඊළඟ කාරණේ තමයි තේමයන් භන්තේ බුදුරජාණන් වහන්සේ සායංචේව බුඤ්ජාම පාතෝච. දැන් බුදුරජාණන් වහන්සේ දිවා විකාල භෝජනේ වැළකෙන්න කියලා කියවනේ. ඒතකොට දවල් කාලේ විකාලයේ වළඳන එක නවත්තලා තියෙනවා මේ සූත්‍රයට අනුව. තේමයන් භන්තේ සායංචේව බුඤ්ජාම පාතෝච. එතකොට ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? හවසටත් වළඳලා තියෙනවා. පාතෝ කියලා කියන්නේ උදේටත් වළඳලා තියෙනවා. අහුකෝසෝ භන්තේ සමයෝ යම් භගවා භික්ඛුවාමන්තේසි. ඉංගතුම් මේ භික්කවේ ඒතං රත්ති විකාල භෝජනම් පජහතාති. බුදුරජාණන් වහන්සේ කියනවා රාත්‍රී විකාල භෝජනේත් දුරු කරන්න කියලා. ඊළඟට ඒ වෙලාවේ කියනවා තස්ස මයිහම් භන්තේ අහුදේව අඤ්ඤ තත්තං අහුදේව දෝමනස්සං යම්පිනෝ ඉමේසං දින්නම් භත්තානං පනීත සංඛාතතරං තස්සපි නෝ භගවා පහානමා තස්සපිනෝ සුගතෝ පටිනිස්සග්ගමාහ. එතකොට මේ සූත්‍රයට අනුව මේ ලටුකිකෝපම කියන සූත්‍රයට අනුව විකාල භෝජනේ බුදුරජාණන් වහන්සේ පියවර දෙකකින් වළක්වපු බවක් තමයි පෙනෙන්නේ. නමුත් මේ පිළිබඳව පාචිත්‍ය පාළියේ භෝජන වර්ගයේ විකාල භෝජන ශික්ෂාපදේ මෙබන්දක් සඳහන් වෙලා නැහැ. ඒකට සූත්‍රයේ දක්වලා තියෙන මේ විකාල භෝජනාව සම්බන්ධයෙන් කරුණු කාරණයි විනය පිටකයේ තියෙන විකාල භෝජනයේ තියෙන කරුණු කාරණා සම්බන්ධයෙන්ුයි පියවරවල යම් වෙනසක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව යම් විවරණයක් විග්‍රහයක් අපි විසින් නුවණින් කළ යුතු වෙනවා. එක්කෝ පාචිත්‍ය පාළියේ මේ පිළිබඳව දක්වීමක් කරලා නැහැ. නමුත් මේ දෙකම බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරපු විනය පාළිය සහ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ ලටුකිකෝපම සූත්‍රයේ දක්වන්නා වූ කරුණු. එතකොට විනය පිටකයට අනුව විනය පාළියට අනුව බුදුරජාන් වහන්සේ එක පියවරකින් තමයි සත්තරස වර්ගයේ භික්ෂුන් වහන්සේලා විකාල භෝජනේ කිරීම නිසා විකාල භෝජන ශික්ෂාවදේ පන උබ්බවක් පෙනෙන්නේ විනය පිටකයට අනුව. එතකොට මේ බද්ධාලි සූත්‍රයේ සහ ලටුකිකෝපම කියන සූත්‍ර වලට අනුව අපිට පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ විකාල භෝජන ශික්ෂාපදේ පනවන්න යෙදුනේ විකාලයේ ආහාර ගැනීම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්න යෙදුනේ පියවර දෙකක් යටතේදී. ඉතින් මේ පිළිබඳව හොඳටම සූත්‍රයේ උදාහරණ දක්වනවා භික්ෂුන් වහන්සේලා වහන්සේම කියනවා භික්ෂුන් උදායි තෙරුන් වහන්සේම කියනවා පින්ඩපාතේ වඩනකොට හවස භික්ෂුන් වහන්සේලාට සිද්ධ වෙන කරදර ගැන සමහර ලාවට වලකට වැටෙනවා. සමහර ලාවට කටුපඳුරක හැප්පෙනවා. සමහර ලාවට කණුවක හැප්පෙනවා. පය පැකිල්ලා වැටෙනවා. ළඟට හොර සතුරුන්ගෙන් කරදර එනවා. සතුරු මොකද භික්ෂුන් වහන්සේලා අරගෙන යනවා බිලි පූජා දෙන්නටයි කියලා. ඒතර එක් අවස්ථාවකදී කාන්තාවක් භික්ෂුන් වහන්සේලා දිහා දැකලා බය වුණයි කියලා කියනවා. ඒ පාත්‍රයේ දිලිස් තියෙනවා දැකලා. ඉතින් මෙන්න මේ විදිහට ඒ කාලේ සවස් කාලේ භික්ෂුන් වහන්සේලා පින්නපාත වැඩම කරපු නිසා භික්ෂුන් වහන්සේලාට වෙච්ච අපහසුතා අකරතැබ්බ ගැන පිටකයේම සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒකට ඒ නිසා ඒ කාලේ භික්ෂුන් වහන්සේලා සවස් කාලේ පින්නපාත වැඩම කරපු බවක් පෙනෙනවා. ඉතින් මේ කියන්නේ පින්නපාත වැඩම කරන්නේ නැහැ කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ නවත්තනවා. විකාල භෝජන ශික්ෂාපදයෙන් පස්සේ මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා උදේ කාලේ අරුණෝදයේ පටන් මධ්‍යහ්නයේ දක්වා පමණයි භික්ෂුන් වහන්සේලාට ආහාර වැළඳීමට අවසර තියෙන්නේ. අපි මේ සඳහන් කරන්න යෙදුනේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ සහ විනය පිටකයේ විකාල භෝජනයේ සම්බන්ධයෙන් දක්වන්නට යෙදුණු කරුණු කාරණා ගැන. එතකොට අපි මේ පිළිබඳව විනය පිටකයේ තියෙන ශික්ෂාපද පිළිබඳව කාල නිර්ණයක් සියල්ලෙන් සියල්ල අපි දන්න විදිහට මේ විදිහට මේ නෝඩ කරලා නැහැ. ඒ නිසා මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ
සවැත් නුවර ඉන්නකොට. එතකොට ලටුකියු මේ විකාල භෝජන ශික්ෂාපදේ පනවන්නේ රජගහ නුවර වැඩ ඉන්නකොට. එතකොට මේ පිළිබඳව කාලපාරතරයේ පිළිබඳව අපිට හරියටම පැහැදිලි බවක් නැහැ. නමුත් බොහෝ දුරට සූත්‍ර පිටකයේ දක්වලා තියෙන පැනවීම විනය දේශනා වලට කලින් කියලා තමයි අපිට හිතන්නට වෙන්නේ. ඉතින් මේ පිනතුන්ගේ අතිරේක දැනුමක් වශයෙන් අපි එකතු කරන්නට යෙදුනේ. මෙන්න මේ විදිහට තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට රාත්‍රී භෝජනයෙන් වළකින්න කියලා සිහි ගැන්වීම, උපදෙස් දීම, සීලය මෙයයි කියලා හඳුන්වා දීමක් සිදු කරනවා. ඒ වගේම තවත් අපිට පැහැදිලි වෙනවා සූත්‍ර වලින් භික්ෂුන් වහන්සේලා සවස් කාලේ පින්නපාත වැඩම කරපු බව, ඊළඟට බුදුරජාණන් වහන්සේත් වළක්වනවා. ඊළඟට විනය පිටකයට අනුව සත්තරස වර්ගයේ භික්ෂුන් වහන්සේලා සනකෙලිය බලන්න ගිහිල්ලා නාට්‍ය බලන්න ගිරග්ග සමාජ කියන නාට්‍ය බලන්න ගිහිල්ලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ සැලකුණාට පස්සේ රාත්‍රී ආහාර ගැනීම කියන එක භාග්‍යතුන් වහන්සේ වළක්වලා ඒ සම්බන්ධයෙන් ශික්ෂාපදයක් පනවනවා, පාචිත්‍ය ශික්ෂාපදයක් පනවනවා. මේ තමයි අපිට විකාල භෝජනයේ සම්බන්ධයෙන් දක්වන්න තියෙන ඉතිහාසයේ වශයෙන් දක්වන්න තියෙන කරුණු කාරණා ටික. ඊට මේ පිළිබඳව දේශනා කරලා තියෙන ස්ථාන පිළිබඳව අපිට සාකච්ඡා කරලා බැලුවොත් ඒ වෙනම අපිට විවරණය කරගන්න ඕනේ කරුණු කාරණා ටිකක්. ඊළඟට මේ විකාල භෝජන ශික්ෂාපදයේ සම්බන්ධයෙන් අපි දැනගන්නට ඕනේ ඊළඟ කරුණු කාරණා ටික තමයි ආහාර සම්බන්ධයෙන්. ඒතර ආහාර සම්බන්ධයෙන් අපි දැනගන්න ඕනේ මේ විකාල භෝජන ශික්ෂාපදයට අදාළව අපි ආහාර සම්බන්ධයෙන් දැනගන්නට ඕනේ. කලින් වතාවලදී අපි ආහාර පිළිබඳව නොඑක් වතාවල මේ විනය සංഭാෂණ යටතේ සාකච්ඡා කරන්නට යෙදුණා. යාවකාලික කියලා කියන්නේ මොකක්ද? යාමකාලික කියලා කියන්නේ මොකක්ද? සත්තාකාලික කියන්නේ මොකක්ද? යාව ජීවක කියන්නේ මොකක්ද කියන එක. අපි අගින් ඉඳලා නැවත ගියොත් එහෙම යාව ජීවක කියලා කියන්නේ පිනුතුනි බෙහෙත් වර්ග. සත්තාකාලික කියලා කියන්නේ පිළි අරගෙන දින 7ක් තියාගන්නට පුළුවන් දේවල්. අපි කලින් කතා කරලා තියෙනවා. සප්පි කියලා කියන්නේ එළඟි තෙල්. නවනීතං කියලා කියන්නේ වෙඬරු එහෙම නැත්නම් බටර්. සප්පි නවනීතං තේලං කියලා කියන්නේ තල තෙල් ආදී තෙල් වර්ග. මధు කියලා කියන්නේ මීපැණි මීපැණි. ඊළඟට පානිතං කියලා කියන්නේ උක්පැණි උක් සකුරු ආදිය. ඒතර මෙන්න මේ වර්ගපස අපි දක්වන්න යෙදුනේ සත්තාකාලික ලෙස. ඊළඟට යාමකාලික කියලා දක්වන්නට යෙදුනේ පානකයන්. අපි කතා කරා පළතුරු වලින් කරපු පානකයන්, පළතුරු ආදියෙන් කරපු, කොළ වර්ග ආදියෙන් කරපු, මල් වර්ග ආදියෙන් කරපු පානකයන් එයින් කරපු පානයක් හදලා කෑලි නැති වෙන්න පෙරලා සකස් කරගත්තට පස්සේ ඒ බඳු දේවල් සම්බන්ධයෙන් අපි දක්වන්නට දුන්නේ යාමකාලික කියලා. ඒ බඳු දේවල් පිළිගත්තොත් එහෙම ඊළඟ දවසේ අරුණ වෙනකන් ඊළඟ දවසේ උදේ වෙනකන් විතරයි තියාගන්නට අවසර තියෙන්නේ, පරිභෝග කරන්නට අවසර තියෙන්නේ. ඊළඟට යාවකාලික. යාවකාලික කියන පදේ යටතේ අපි පද දෙකක් කතා කළා කලින් පවාරණ ශික්ෂාපදයට අදාළව. ඒ සමයි භෝජනීය සහ ખાදනීය කියන මෙන්න මේ පද ටික. අද දිනේදී අපි ඒ පිළිබඳවත් කෙටියෙන් සාකච්ඡා කරමු මේ ශික්ෂාපදයට අපිට වැදගත් වෙන නිසා. ඒතර ખાදනීය කියලා දක්වලා තියෙන්නේ මොනවද? පංච භෝජනානි යාමකාලිකං සත්තාකාලිකං යාව ජීවකං ඨපෙත්වා අවශේෂං ખાදනීයන් නාම. භෝජනීයන් නාම පංච භෝජනානි ඕදනෝ කුම්මාසෝ සත්තු මච්ඡෝ මංසං. එතකොට භෝජනීය කියලා කියන්නේ මොනවද? මේ ඕදන කුම්මාස සත්තු මච්ඡ මංස කියන පස් වර්ගය. ඕදන කියලා කියන්නේ සප්ත ධාන්‍යයන් ආදියෙන් කරන ලද බත් ආදී ආහාර වර්ග තමයි ඕදන කියලා අපි දක්වන්නට යෙදුනේ. කුම්මාස කියලා දක්වන්නේ යවයෙන් හෙවත් ඉරිඟු වලින් හදපු රොටි වැනි ආහාර වර්ග. සමහර ලාවට සමහර කෙනෙක් පිට්ටු කියලා අර්ථ දක්වනවා. නමුත් මේ බොහෝ දුරට ඒ යවයෙන් ආදී සාදපු රොටි වැනි ආහාර වර්ගයක් ලෙස තමයි දක්වන්නේ. සමහර තැනක දක්වනවා යව බාර්ලි වලින් කරපු මදක් තම්බන ලද ආහාරයක් ලෙස, තවත් තැනක දක්වන්නේ යවයෙන් කරන ලද ආහාර වර්ගයක් ලෙස. මේ අර්ථ දැක්වීම තියෙන්නේ සිංහල මුද්‍රණයේ, බුරුම මුද්‍රණයේ සහ වගේම තායිලන්ත මුද්‍රණයට අදාළව තමයි අපි මේ පරිවර්තනයක් දීලා තියෙන්නේ. ඊළඟට සත්තු. සත්තු කියලා කියන්නේ බැදපු පිටි, එහෙම නැත්නම් අග්ගල කියලා කියන්නේ අත්සුණු. ඒකට තමයි අපි සත්තු කියලා දක්වන්නට යෙදුනේ. මේ සප්ත දාන්‍ය අතුරින් කොමක් හෝ වියලා බැද පසුව කුඩු කරලා සකස් කරපු ආහාරයක් තියෙනවා නම් ඒ සියල්ලම අයිති වෙන්නේ සත්තු කියන ආහාර වර්ගයට. ඊළඟට මච්ඡෝ කියලා කියන්නේ මාළු වර්ග, මංසං කියලා කියන්නේ කැප මස් වර්ග. මේ ටිකට තමයි අපි
භෝජනීය කියලා දක්වන්නට යෙදුනේ. මේ ඕදන කුම්මාස සත්තු මච්ච මාංශ කියන ආහාර වර්ග පස හැර ඉතිරි ආහාර කොටසට අදාළ වෙන දේක් තියෙනවා නම් පළතුරු, කැවිලි, පෙවිලි ඊළඟට නොඑක රස කැවිලි ආදිය, නොඑක අතුරුපස ආදිය තියෙනවනම් මේ සියල්ල අදාළ වෙන්නේ භෝජනීය කියන පදයට යටතට. එතකොට යාමකාලික සත්තාකාලික යාව ජීවකන්ට අපෙත්ව අවශේෂක්. යාමකාලික සත්තාකාලික යාව ජීවක කියන මෙන්න මේවා හැර පානක සත්තාකාලික බෙහෙත් කියන ඒවා හැර ඉතිරි ආහාර වශයෙන් ගන්නා වූ දේවල් තමයි අපි ખાදනීය කියලා දක්වන්නට යෙදුනේ. එතකොට මේ විකාල භෝජන ශික්ෂාපදේ අයිති වෙන්නේ කුමන ආහාර වර්ග වලටද? එතකොට මේ විකාල භෝජන ශික්ෂාපදේ අයත් වෙන්නේ මුඛ්‍ය වශයෙන් ගන්නකොට මේ ખાදනීය භෝජනීය කියන ආහාර වර්ග දෙකට තමයි අයිති වෙන්නේ. ඒ නිසා මේ විකාල භෝජන ශික්ෂාපදේ අයිති වෙන්නේ මේ ખાදනීය සහ භෝජනීය කියන විකාල භෝජන ශික්ෂාපදේ අපි කතා කරන්නේ ખાදනීය භෝජනීය කියන මෙන්න මේ දෙකට අදාළව තමයි අපි විකාල භෝජන ශික්ෂාපදේදී කතා කරන්නේ. එතකොට යම්කිසි කෙනෙක් විකාල භෝජන ශික්ෂාපදයට අදාළව යම්කිසි භික්ෂුවකට පාචිත්‍ය ඇවිත් සිද්ධ වෙන්නේ මේ භෝජනීය කියන පස්වැදෑරුම් වූ ආහාරයට ගැනීම, ખાදනීය කියන මේ පස්වැදෑරුම් ආහාර වලට අමතරව තියෙන අනික් ආහාර වර්ග විකාලයේ ආහාර ගැනීමත් කියන කාරණේ නිසාවෙන් තමයි විකාල භෝජන පාචිත්‍ය ශික්ෂාපදේ සිද්ධ වෙන්නේ. ඊළඟට විකාල භෝජන ශික්ෂාපදේ සම්බන්ධයෙන් දැන් අපි කතා කළා. මේ විකාල භෝජන ශික්ෂාපදේ සම්බන්ධයෙන් කුමන ආහාර සම්බන්ධයෙන්ද අපිට මේ විකාල භෝජන ශික්ෂාපදේ පචිතියවත සිද්ධ වෙන්නේ? විකාලයේහි පංච භෝජන වර්ගයක් එහෙම නැත්නම් පංච භෝජනයන්ගේ අන්‍ය වූ යම් ආහාරයක් ආහාරයට ගත්තොත් තමයි විකාල භෝජන පාචිත්‍ය ශික්ෂාපදේ සිද්ධ වෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ විකාලය කියලා කියන්නේ මොකක්ද කියන එක. විකාලය කියන එක විනය පිටකයේම දක්වලා තියෙන්නේ විකාලෝ නාම මජ්ජන්නිකතෝ වීතිවත්තේ යාව අරුණුග්ගමන. මධ්‍යහන්නේ පටන් ඊළඟ දවසේ අරුණ උදා වෙන මොහොත දක්වා කාලය තමයි විකාලය කියලා කියන්නේ. ඒතර කාලය කියලා කියන්නේ මොකක්ද? කාලය කියලා කියන්නේ එදින උදේ අරුණ උදා වීමේ පටන් මධ්‍යහන්නේ දක්වා කාලය තමයි කාලය කියලා දක්වන්නේ. විකාලය කියන්නේ මධ්‍යහන්නේ පටන් පසුගිය ඊළඟ දිනේදී අරුණ උදා වීම දක්වා කාලය. කාලයයි කියලා දක්වන්නේ අරුණෝද්ගමනයේ පටන් අරුණ උදා වීමේ පටන් මධ්‍යහන්නේ දක්වා කාලය තමයි කාලය කියලා දක්වන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලාට වගේම අටසිල් සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන්ට විකාල භෝජන ශික්ෂාපදේ ආරක්ෂා කරන විට ඒ අයට ආහාර ගැනීමට අවසර තියෙන්නේ අරුණෝද්ගමනයේ පටන් අරුණ උදා වීමේ පටන් මධ්‍යහන්නේ දක්වා තියෙන කාල පරිච්ඡේදය තුලයි. ඉතින් මේ කාලය රටින් රටට වෙනස් වෙනවා. ඒ පිළිබඳව අපි පසුවට සාකච්ඡා කරමු. එතකොට විකාලය කියලා කියන්නේ මධ්‍යහන්නේ පටන් අරුණ උදා වීම දක්වා කාලයයි කියලා කියන්නේ අරුණ උදා වීමේ පටන් මධ්‍යහන්නේ දක්වා කාලය. දැන් අපි මෙතන වචන කීපයක් කතා කළා. අරුණ කියලා වචනයක් කතා කළා. ඊළඟට මධ්‍යහන්නේ කියලා වචනයක් කතා කළා. දැන් අපි මේ වචන දෙක පැහැදිලි කරගනිමු. අරුණ පිළිබඳව හොඳ විග්‍රහයක් කරලා තියෙන්නේ විනය අලංකාර ටීකාවේ අරුණ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් දක්වලා තියෙනවා. ඒතර විනය අලංකාර ටීකාවට අනුව අරුණ කියලා දක්වන්නේ ඉර උදා වීමට පෙර ලා රතු පැහැයක් අහසේ ඇති වෙනවද? ඒ අවස්ථාවේ තමයි අරුණෝද්ගමනය කියලා දක්වන්නේ. ඒ හරියට කියන්නේ මාළුවෙක්ගේ ඇහි ලා රතු පැහැ කියලා තමයි විනය අලංකාර ටීකාවේ දක්වලා තියෙන්නේ. අරුණ අපි කොහොමද අඳුනගන්නේ? විනය අලංකාර ටීකාවට අනුව ඉර උදා වීමට පෙර අහසේ යම් ලා රතු පැහැයක් ඇති වෙනවද? ඒ රතු පැහැ ඇති වෙන අවස්ථාව අපි සලකනවා අරුණ ලෙස. එතකොට ඒ මොහොතේ පටන් ඉර මුදුන් වෙන මොහොත දක්වා මධ්‍යහන්නේ කියලා කියන්නේ ඉර මුදුන් වෙන මොහොත. මධ්‍යහන්නේ දක්වා භික්ෂුන් වහන්සේලාට අටසිල් සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන්ට සාමණේර හිමිවරුන්ට දානේ වළඳන්ට අවසර තියෙනවා. ඒ පිළිබඳව දක්වලා තියෙනවා අපි යම් රූපරාම වලින් පෙන්වන්න පුළුවන් මේ පින්නතුන්ට.
දැන් මේ රූප රාමුවෙන් මේ පින්නතුන්ට පෙනෙනවා තාම ඉරක් උදා වෙලා නැහැ. මේ ඇත්තටම ගත්ත ෆොටෝ එකක්. එතකොට මේ රූප රාමුවෙන් පෙනෙනවා තාම ඉර උදා වෙලා නැහැ. නමුත් අහසේ ලා රතු පාටක් තියෙනවා. ඒ වගේම ආලෝකමත් ගතියකුත් තියෙනවා. එතකොට අහසේ යම් ලා රතු පැහැයක් ඇති වෙලා තියෙනවා. ආලෝකමත් ගතියක් තියෙනවා. මේ වෙලාව තමයි අපි දක්වන්නේ ඉර අරුණ ඇති වෙලා කියලා. අරුණෝද්ගමනය කියලා අපි දක්වන්නේ මෙය. තව උදාහරණයක් අපිට පෙන්වන්න පුළුවන්. දැන් මෙතන නම් පේන්නේ අරුණෝද්ගමනයේට පස්සේ. එතකොට දැන් මේ ඉර උදා වෙමින් පවතින්නේ. දැන් ඉර උදා වෙලා මොකද ඉර අපිට පේන්න තියෙනවා. මෙතන ඉර අපිට පේනවා. නමුත් අහසේ ලා රතු පැහැ කියන එක තාම දකින්නට ලැබෙනවා. එතකොට අරුණෝද්ගමනය කියලා අපි බලන්නේ ඉර උදා වෙන්නට කලින් අහසේ යම් ලා රතු පැහැයක් තියෙනවාද? ඒ ලා රතු පැහැ ඇති වෙන වෙලාව අපි සලකනවා අරුණ උදා වෙන වෙලාව ලෙස. මොකද මේ අරුණ උදා වෙන වෙලාව අපට වැදගත් වෙන්නේ විකාල භෝජන ශික්ෂාපදයට විතරක් නෙමෙයි බොහෝ ශික්ෂාපදයන්ට මේ අදාළ වෙනවා. අරුණ දැන ගැනීම අපිට වැදගත් වෙන්නේ මේ විකාල භෝජන ශික්ෂාපදයට විතරක් නෙමෙයි. භික්ෂුන් වහන්සේලාට පිරිවෙස් මානත් පිරීමේදී අරුණ අනිවාර්යයෙන් විශේෂයෙන් වැදගත් වෙන කාරණයක්. උන්වහන්සේලා පිරිවෙස් මානත් සමාදන් වෙලා ඉන්නකොට අරුණට කලින් නික්ෂේප කරොත් එහෙම මේ පිරිවෙස් මානත් ඒ දවස පුරපු දවස් සංඛ්‍යාවට යන්නේ නැහැ. ඒ වගේම නිසගි චීවර සම්බන්ධයෙන් කතා කරනකොට ඒ නිසගි චීවර සම්බන්ධයෙන් සිවුරු නිසගි වෙන්න පුළුවන්. හරියට අරුණ දන්නේ නැතුව සිවුරු එක එක තැන්වල දාලා තිබ්බොත්. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට අනික් නිසගි ඇවැස් සම්බන්ධයෙන්ුත් ඇවැස් සිද්ධ වෙනවා. හරියට අරුණ පිළිබඳව දන්නේ නැතුව ඉන්නකොට. ඒ වගේම භික්ෂුන් වහන්සේලා නිස සමාදන් වෙලා ඉන්නවා නම් භික්ෂුන් වහන්සේලා තමන්ගේ ගුරුවරයාගෙන් බැහැරව ගිහිල්ලා නැවත සේනාසනෙට පැමිණීම සම්බන්ධයේදී ඒ වගේම වස් කාලයේදී දින ගණන් කිරීම සම්බන්ධයේදී පවාරණයේ දින ගණන් කිරීම සම්බන්ධයේදී මේ අරුණ කියන එක විශේෂ වැදගත්කමක් ගන්නවා. මොකද අපි අරුණට තමයි අපේ විනය අනුව විනය පිටකයට අනුව අපි අරුණ අනුව තමයි අපි දිනය තීරණය කරන්නේ. එතකොට අරුණෙන් පස්සේ තමයි අපි දිනය පටන් ගත්තා කියලා සලකන්නේ. අපේ බුද්ධ විනයට අනුව. ඒතකොට අපි ඉර උදා වීමට පෙර ලා රතු පැහැය යහසේ ඇති වෙන වෙලාව තමයි අරුණ ඇති වෙන වෙලාව කියලා අපි සලකන්නේ. නමුත් හැම කෙනෙකුටම මේක බලන්නට බැරි වෙනවා. මොකද ඒ තමන් ඉන්න තැන අනුව ඊළඟට තමන් එදා කාලගුණ තත්ත්වය අනුව බලාකුළු වලින් අහස වැහිලා තියෙනවා නම් අපිට පේන්නේ නැහැ. ඊට පස්සේ විමති විනෝදිනී ටීකාවෙත් කියන්නේ වැඩමින් පවතින ඝන රතු පැහැයක් කියලා. බොහෝ දුරට විනයදරයන් වහන්සේලා විනයදරයන් වහන්සේලා විනය අලංකාර ටීකාවේ මතේ ගරු කරමින් තමයි සිටින්නේ. ඊළඟට කුද්ද සික්ඛාවේ දැක්වෙන විස්තරයක් දක්වලා තියෙනවා ථානිස්සර කියන මහතෙරුන් වහන්සේ. උන්වහන්සේ ඒ කුද්ද සික්ඛාවේ දැක්වෙන විස්තරය ලංකාවේ සිංහල පැය වලට අනුව තමයි දක්වලා තියෙන්නේ. දැන් මේ පිනුතුන් දන්නවනේ සිංහල පැය වලට අනුව සිංහල පැය කීයක් තියෙනවද දවසකට? සිංහල පැය 60ක් තියෙනවා. එතකොට ඒ කුද්ද සික්ඛාව ලියන කාලේදී මේ සිංහල පැය වලින් තමයි දවස ගණන් කරලා තියෙන්නේ. එතකොට කුද්ද සික්ඛාවේ විදිහට කියනවා මේ පළවෙනි ලා රතු පැහැ ඇති වෙනවා සිංහල පැය 4කට පෙර. ඒ කියන්නේ පැයකුත් ඉර උදා වෙන්න පැයකුත් විනාඩි 36කට කලින්. ඊළඟට අහසේ සුදු පැහැයක් ඇති වෙනවා. ඒ සුදු පැහැ ඇති වෙන්නේ සිංහල පැය 3කට පෙර. ඒ කියන්නේ අද විදිහට නම් වර්තමාන කාලයෙන් පැයකුත් විනාඩි 12කට කලින් ඉර උදා වෙන්නට. ඊළඟට දෙවෙනියට ලා රතු පැහැයක් ඇති වෙනවා කියනවා. ඒ ලා රතු පැහැ ඇති වෙන්නේ සිංහල පැය 2කට පෙර. වර්තමාන කාලයේ නම් මිනිත්තු 48කට කලින් ඉර උදා වෙන්නට. ඊළඟට දෙවන සුදු පැහැ ඇති වෙනවා සිංහල පැය 1කට කලින් මිනිත්තු 24කට කලින්. එතකොට බොහෝ දුරට මෙය තමයි අරුණ උදා වීම කියලා බොහෝ ආචාර්යන් වහන්සේලා සලකලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අද තාක්ෂණයේ අපි ඇස්ට්‍රොලොජි අනුව සලකලා බලුවොත් ඒක තාරකා විද්‍යාව අනුව සලකලා බලුවොත් තාරකා විද්‍යාව ගොඩක් දියුණුයි. ඉතින් ඒ තාරකා විද්‍යාවෙත් අවස්ථා 3ක් දක්වලා තියෙනවා. මේ අවස්ථා 3 තමයි
ඒ අවස්ථා තුන තමයි astronomical twilight, nautical twilight, civil twilight කියලා දක්වලා තියෙන්නේ. එතකොට astronomical twilight කියලා කියන්නේ තරු ආදිය බලන ඒ තාරකා විශේෂඥයන්ට තරු ආදිය බලන්න සුදුසු කාලය පටන් ගන්න කාලය. මේ වෙලාවෙත් තම වටේ පිටේ කළුවරයි. nautical twilight කියලා කියන්නේ නාවිකයෝ. නාවිකයෝ ගමන් යනකොට අහස යම් ආකාරයකට එළි වෙලා තියෙන වෙලාව. නමුත් ඒ වෙලාවෙත් කියනවා බාහිර ආලෝකයක් අවශ්‍ය වෙනවා තමන්ගේ වැඩ කටයුතු කරගන්නට. ඊළඟට civil twilight කියලා කියන්නේ අහසේ ඉර උදා වෙන්නට කලින් ආලෝකය පැතිරලා තියෙනවා. ඒ වෙලාවේ බාහිර ආලෝකයකින් තොරව තමන්ගේ වැඩ කටයුතු කරගන්නට පුළුවන්. ඉතින් සූර්යාගේ ඒ පතනය වීම සම්බන්ධයෙන් දක්වන්නේ ඒ ඉර උදා වීම අපි කියන්නේ අරුණෝද්ගමනයේ ඩෝන් කියලානේ. එතකොට ඒ astronomical twilight එක අංශක 18ක් පවතින අවස්ථාවේ සූර්යයත් සමකයත් අතර ඊළඟට nautical twilight එක අංශක 12ක් පවතින අවස්ථාවේදී civil twilight එක අංශක 6ක් පවතින අවස්ථාවේ කියලා තමයි දක්වලා තියෙන්නේ. මේ පිළිබඳව මේ පින්නතුන්ට විස්තර හොයාගන්න පුළුවන්. මේ පිළිබඳ බොහෝ විස්තර Google search කරලා හොයාගන්නට පුළුවන්. ඒකට බොහෝ දුරට මේ සම්බන්ධයෙන් දක්වලා තියෙන්නේ සමකාසන රටවලට අදාළව මේ ද්‍රව්‍යාසන රටවලට සහ අනික් රටවලට අදාළව වෙනස් වෙනවා. සමකාසන රටවලට අදාළව බොහෝ දුරට astronomical twilight වලට විනාඩි 30කට විතර පස්සේ nautical twilight එක එකට විනාඩි 20කට විතර පස්සේ civil twilight එක තමයි ඇති වෙන්නේ කියලා දක්වලා තියෙන්නේ. මේ දල වශයෙන් සාමාන්‍ය දක්වලා තියෙන්නේ. මේ පින්නතුන්ට හොඳටම බලා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නොඑක් app තියෙනවා. දැන් Luna Socal කියලා එහෙම app එකක් තියෙනවා. ඒ වගේ බොහෝ app තියෙනවා. ඒ වගේම ඒවා බලා ගන්න පුළුවන්. අද දවසේදී අපි ඉන්න ප්‍රදේශයේ මොන වෙලාවටද මෙන්න මේ අරුණෝද්ගමනයන් ඇති වෙන්නේ කියන එක බොහොම පහසුවෙන් අද අපිට අන්තර්ජාලය ඇසුරෙන් අපිට හොයා ගන්නට පුළුවන්. එතකොට පින්නතුනේ අපි කතා කළා අරුණ සම්බන්ධයෙන් කොහොමද අපි තීරණ ගන්න කියන කාරණේ. එතකොට දැනට අපිට අරුණ සම්බන්ධයෙන් මේ පිළිබඳව නොඑක් මතවාදයන් තියෙනවා. විනයාලංකාර ටීකාවට අපිට බලන්න වෙන්නේ ඉර උදා වෙන්නට කලින් අහසේ යම් ලා රතු පැහැයක් ඇති වෙනවද? ඒ ලා රතු පැහැ ඇති වෙන අවස්ථාව අපි සලකනවා අරුණ උදා වෙන අවස්ථාව ලෙස. ඒතර ඒ තමයි දැනට අපි විනයදර භික්ෂුන් වහන්සේලා දරාගෙන තියෙන මතය. ලංකාවේ බුරුමේ තායිලන්ත භික්ෂුන් වහන්සේලා දරාගෙන තියෙන මතය. ඉතින් මේ පිළිබඳව කාල වේලාව ගැනීම සම්බන්ධයෙන් නොඑක් අදහස් නොඑක් මතවාදයන් තිබෙනවා. ඉතින් මේ අනුව මේ පිළිබඳව අපි කලින් දැක්කපු ඒ ඨානිස්සර කියන තෙරුන් වහන්සේ දක්වන්නේ ඉර උදා වෙන්නට විනාඩි 24කට කලින් අරුණ උදා වෙනවයි කියලා. ඉතින් අපි බුරුමේ ඉගෙන අධ්‍යාපනය කටයුතු කරන කාලේ මහා විහාර කියන බොහොම විනය ගරුක ස්ථානයක අපි වැඩ වාසය කළා. එහි ඉන්න මහතෙරුන් වහන්සේලා ඒ වගේ මහතෙරුන් වහන්සේලා හිටපු බුරුමේ හිටපු විනයදර භික්ෂුන් වහන්සේලාගෙන් විනය ඉගෙනගත්ත භික්ෂුන් වහන්සේලා. ඉතින් ඒ කාලේ හිටපු ඔය නබූජින් සියාඩෝ කියලා කියන්නේ බුරුමේ හිටපු අති දක්ෂ අති දුතංගදර විනය දක්ෂ භික්ෂුන් වහන්සේ නමක්. ඒ සාන්නාසගෙන් පොව විනය ඉගෙනගත්ත ලොකු සාන්නාසලා වැඩ ඉන්නේ. ඉතින් උන්වහන්සේලා සලකන්නේ ඉර උදා වෙන්නට විනාඩි 25කට කලින් අරුණ උදා වෙනවා කියලා තමයි උන්වහන්සේලා සලකන්නේ. සාමාන්‍යයෙන් අපේ ආරණ්‍ය සම්ප්‍රදාය තුළ අපි සලකන්නේ ඉර උදා වෙන්නට අපේ ආරණ්‍ය සම්ප්‍රදායත් අපේ කැලෙන්ඩරේ තියෙනවා. කැලෙන්ඩරේට අනුව අපි සලකන්නේ ඉර උදා වෙන්නට විනාඩි 30කට කලින් අරුණ උදා වෙනවයි කියලා තමයි අපි සලකන්නේ. අපි වැඩ හිටපු තවත් සමහර ආරණ්‍ය තියෙනවා පාවොක් වලට ඇති සමහර ආරණ්‍යවල. ඒ ආරණ්‍යවල සලකනවා ඉර උදා වෙන්නට විනාඩි 35කට කලින් අරුණ උදා වෙනවයි කියලා. එතකොට මේ පින්නතුන්ටත් ඒ පිළිබඳව නොඑක් ගවේෂණයක් විවරණයක් කරන්නට පුළුවන්. ඉතින් අපි ඉන්න කාලේදී අපි තාරන් වල ඉන්න කාලේදී ඒ විදිහේ නොඑක් පරිශ්‍රණ අපි කරලා බැලුවා. ඒ අනුව විනාඩි 35 40 45 වගේ කාලපව අපිට පෙන්ලා තියෙනවා. මේ බලන්න වෙන්නේ පින්නතුනේ මේ සමකාසන රටවලට පමණයි. මොකද අපි බලනකොට මේ අට කතා ටීකා ලියවිච්ච සම්ප්‍රදායේදී ඒ අට කතා ටීකාවල බටහිර රටවලදී
මේ ද්‍රවාසන්න රටවලදී සීතල රටවලදී හිම වැටෙන රටවලදී කෙසේ පිළිපදින්න ඕනද කියන කරුණු කාරණා අට කතා ටීකාවල විස්තරයක් කරලා නැහැ. එතකොට ඒ රටවල් වල කොහොමද මේ විකාල භෝජන ශික්ෂාපදේ සම්බන්ධයෙන් තීරණ ගන්නට ඕනේ. එතකොට සමහර රටවල ගත්තොත් එහෙම දවසකට සීත කාලයේදී දවසකට පැයයි දෙකයි යවුව ඉර පායන්නේ. එතකොට දවසේ පැය 20ක් 22ක් විතරම කරවලයි. ඒතර කොහොමද විකාලය තීරණය කරන්නේ? එතකොට ඒ රටවල සමහරලාට ද්‍රවාසන රටවල ඉර පායන කාලයේදී පැය 14ක් 16ක් 18ක් දිගටම ඉර පායලා තියෙනවා. දැන් නෝර්වේ රට ගත්තාම එහෙමත් රැයට ඉර පායලා තියෙනවා. එතකොට ඒ වගේ රටවල කොහොමද මේ විකාල භෝජන ශික්ෂාපදයේ අපි පාවිච්චි කරන්නේ? කොහොමද අපි යොදාගන්නේ කියන කාරණේත් අපි හිතන්නට ඕනේ. මේ පිළිබඳව අපි අහලා තියෙනවා භික්ෂුන් වහන්සේලා තායිලන්ත ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව සම්මුතියකට එළඹිලා තියෙනවා. මේ තමයි උන්වහන්සේලා ඒ බඳු රටවලදී Taman සියලුම සංඝයා එකතු වෙලා තනියෙන් කරන දෙයක් නෙමෙයි. ඒ තායිලන්ත ආරණ්‍ය වාසී සංඝයා එකතු වෙලා සංඝයා විසින් සම්මුතියක් ඇති කරගන්නවා අපි විකාලයේ ලෙස මෙන්න මේ කාලය තීරණය කරගනිමුයි කියලා. උදාහරණයක් ගත්තොත් මම හරියට වෙලාව දන්නේ නැහැ. උදාහරණයක් අපි කිව්වොත් එහෙම ඒ බඳු අපහසුතාව තියෙන රටවල බටහිර රටවලදී උන්වහන්සේලා තීරණය කරනවා උදේ 6 ඉඳලා දවල් 12 දක්වා කාලය අපි විකාලයේ ලෙස උදේ 6 සිට දවල් 12 දක්වා කාලය ලෙසත් දවල් 12 සිට ඊළඟ දවසේ උදේ 6 දක්වා කාලේ විකාලයේ ලෙස සැලකුම කියලා උන්වහන්සේලා ඒ වගේ මතයකට පැමිණලා සිටිනවා. ඉතින් මේ තමයි ඒ බඳු රටවල විනය ගරු කරන අතිශයින් ප්‍රතිපත්තිය ගරුක වූ ඒ විනයදර ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා සමූහයක් වශයෙන් සංඝයා වශයෙන් උන්වහන්සේලා අරගෙන තියෙන තීරණය. ඉතින් මේ පිළිබඳව කෙනකෙනා සම්බන්ධයෙන් නොඑක් මත තියෙනවා. ඉතින් මේ පිළිබඳව මේ පින්නතුන්ගේ දැනගැනීම පිණිස අපි මේ කරුණු කාරණා ටික පැහැදිලි කරන්න යෙදුනේ. උන්වහන්සේලා විනය අගරු භික්ෂුන් වහන්සේලා නෙමෙයි. මුදල් පාවිච්චි නොකරන දුතංගදර අතිශයින් ප්‍රතිපත්ති ගරුක භික්ෂුන් වහන්සේලා. ඉතින් ඒ රටවලදී උන්වහන්සේලා සංඝ සම්මුතියක් මගින් මේ විදිහේ ශික්ෂාපදේ සම්බන්ධයෙන් උන්වහන්සේලා තීරණයකට එළඹිලා සිටිනවා. මේ කාරණේ තමයි අපි අතිරේක වශයෙන් මේ අරුණ සම්බන්ධයෙන් මේ පින්නතුන්ට දක්වන්නට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි කතා කරමු මධ්‍යහන්නේ කියන්නේ මොකක්ද කියලා. ඊළඟට මධ්‍යහන්නේ මෙයත් ඇත්තටම මේ සමකාසන රටවල තමයි අපිට සමකාසන රටවල බොහෝ දුරට මධ්‍යහන්නේ දහවල් 12ට ආසන්නයි. දැන් ලංකාවේ පවා සමහර දවස්වලදී සමහර කාලවලදී 12යි කාල 12යි 20 වගේ වෙලාවල් තියෙනවා මධ්‍යහන්නේ. සමහර කාලවලදී 11:45 11:48 ඔන්න ඔය වගේ වෙලාවලුත් තියෙනවා මධ්‍යහන්නේ. එතකොට මධ්‍යහන්නේ කියන එක අපි මේ 12ම කියලා අපිට නියතියකට එන්නට බෑ. වාසනාවකට මේ අපි සමකාසන රටවල ඉන්න නිසා අපිට යම් පහසුවක් තියෙනවා. නමුත් සමකාසන්න නොවන රටවල් වලදී ඇත්තටම සමහර වෙලාවට ඉර උදා වෙන්නේ උදේ 8යි ගානකට 9යි ගානකට සමහරවිට 10යි ගානකට. එතකොට ඒ බඳු රටවලදී අර මම කලින් කතා කළා වගේ භික්ෂුන් වහන්සේලා සම්මුතියකට එළඹිලා ඇති. ඒ නිසා උන්වහන්සේලා ඒ සම්බන්ධයෙන් අරුණ සහ මධ්‍යහන්නේ සම්බන්ධයෙන් සම්මුතියකට එළඹිලා උන්වහන්සේලා ඒ සම්බන්ධයෙන් ඒ බඳු තීරණ අරගෙන තියෙනවා. ඊළඟට අටුවාවේ විස්තර කරලා දෙන මේ ආහාර සම්බන්ධයෙන් අපි කලින් කතා කළානේ කුමන ආහාර වර්ගද විකාල භෝජනයට අයිති වෙන්නේ කියලා. එතකොට දැන් අද විදිහට නම් අපිට නොඑක් වර්ගීකරණයක් දක්වන්නට පුළුවන්. අපි මේ පින්නතුන්ගේ දැනගැනීම පිණිස අටුවාවේ දක්වලා තියෙන ආහාර ගැන යම් කෙටි විස්තරයක් කරනවා. ඒ තමයි මූල ખાදනීය කියලා කියන්නේ මුල් වශයෙන් අපි ආහාරයට ගන්න දේවල්. ඒත් ඇත්තටම කැරට් ආදී අපි මුලක් ලෙස තමයි දක්වලා තියෙන්නේ. කැරට්, මඤ්ඤොක්ක, බතල ආදී. එතකොට ඛණ්ඩ ખાදනීය කියලා කියන්නේ අල වර්ග. එතකොට මුලාල ખાදනීය කියලා කියන්නේ මුල් වර්ග, ආහාරයට ගන්න මුල් වර්ග. මත්තක ખાදනීය කියලා කියන්නේ ආහාරයට ගන්න බොඩ වර්ග. පොල් බොඩ ආදිත් එහෙම ආහාරයට ගන්නවනේ. උණ බොඩ. ඛණ්ඩ ખાදනීය කියලා කියන්නේ අපි කඳ අතු එහෙම ආහාරයට ගන්නවනේ. ඒ ආහාර වර්ග. තච ખાදනීය කියලා කියන්නේ පොතු වර්ග. ඇත්තටම අට කතාවේ දැක්කෙනවා උක්පොතු සත්හාකාලික වෙනවා. අනික් සියලු පොතු වර්ග බෙහෙත් යාව ජීවිකයි කියලා තමයි අට කතාවේ දක්වලා තියෙන්නේ. පත්ත ખાදනීය කියලා කියන්නේ කොළ වර්ග. අපි මැල්ලුම් හදනවා, සලාද හදන්නේ. ඒ සියලු ආහාර ලෙස ගන්නා වූ කොළ වර්ග පත්ත ખાදනීය ලෙස දක්වනවා. ඊළඟට පුප්ප ખાදනීය කියලා
ඊළඟට පුප්පකාදනීය කියලා කියන්නේ ආහාර ගන්න මල් වර්ග. අපි කතු මුරුංගා හැම උයලා ගන්නෙ. ඒතර ඒවා ඉති වෙන්නේ පුප්පකාදනීය යටතට. ඵලකාදනීය කියලා කියන්නේ ගෙඩි වර්ග. අපි පළතුරු වශයෙන් ආහාරයට ගන්නෙ කෙසෙල්, දොඩම්, අඹ මේ සියල්ල අයිති වෙන්නේ ඵලකාදනීය යටතට. අට්ඨිකාදනීය කියලා කියන්නේ ඇට වර්ග. අපි ආහාරයට ගන්න කොස්, ඇට, දෙල් ඇට ආදී ඒවා දක්වලා තියෙන්නේ අට්ඨිකාදනීය ලෙස. ඊළඟට ආහාරයට ගන්නව පිටි වර්ග, පිට්ඨකාදනීය ලෙස දක්වලා තියෙනවා. ඊළඟට ආහාරයට ගන්න මැලියන් වර්ග මම නම් දන්නේ නැහැ මොනවද ආහාරයට ගන්න මැලියන් වර්ග කියලා. මේ මැලියන් වර්ග දක්වලා තියෙන වටුවාවේ නීයාසකාදනීය කියලා. එතකොට අද වර්තමානයේ ඒ බඳු මැලියන් වර්ග ආහාරයට ගන්නවද කියලා මම නම් දන්නේ නැහැ. ඉතින් මේ ඒක ආහාරයක් ලෙසනේ බෙහෙතක් ලෙසනේ සලකන්නේ. අපි කලින් කතා කරා බෙහෙත් යටතේ මැලියන් වර්ග තියෙනවා. නමුත් බෙහෙත් වර්ග වශයෙන් මැලියන් ගන්නවා ආහාර වශයෙන් මැලියන් ගන්නවා කියලා වර්තමානයේ ගන්නවද කියලා මම නම් දන්නේ නැහැ. අට කතාවේ උදාහරණ කීපයක් දක්වලා තියෙනවා. උක්වලින් යම් මැලියමක් එනවා නම් ඒ මැලියම සත්තාකාලිකයි කියලා දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අට කතාවේ දක්වලා තියෙන්නේ කාදනීය වර්ග ආහාර වර්ග දක්වලා තියෙන. අද වර්තමානයේ අපි බැලුවොත් එහෙම ලෝකයා විසින් ආහාරයයි සම්මත ආහාර කෘත්‍ය સિદ્ધ කරන්නා වූ දේවල් තියෙනවා නම් ඒ සියල්ල පංච භෝජන සහ ඉතිරි සියල්ල ආහාර වශයෙන් අපිට සලකන්නට පුළුවන්. කාදනීය භෝජනය යටතට අපිට ගන්නට පුළුවන්. ඊළඟට තව අටුවාවේ තවත් කාරණයක් දක්වලා තියෙනවා පින්නතුනි තිත මධ්‍යාහ්නය කියලා. ඒ තිත මධ්‍යාහ්නය කියන එකත් අපි පැහැදිලි කරගමු. යම් කිසි කෙනෙකුට තිත මධ්‍යාහ්නයේ ආහාර ටිකක් වළඳන්න පුළුවන් කියලා විනය අටුවාවේ දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඉක්මනින් මොනවා හරි වැළඳ යුතු දෙයක්. ඉක්මනින් වැළඳ යුතු දෙයක්. කියන්නේ කිරි වගේ දෙයක් ඉක්මනින් වැළඳ දෙයක් මේ තිත මධ්‍යාහ්න වෙලාවේ වළඳන්නට පුළුවන් කියලා විනය අටුවාවේ දක්වලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි බලමු කොහොමද මේ තිත මධ්‍යාහ්නය කියන එක දක්වලා තියෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම සූර්යාගේ ගමන අපි බැලුවොත් එහෙම සූර්යා ඉර මුදුන් වෙනවා කියලා අපි මෙන්න මේ අවස්ථාවේ සැලකුවොත් එහෙම මේ ඉර මුදුන් වෙන අවස්ථාවේදී සූර්යා මෙහෙම ගමන් කරනවා. සූර්යා ගමන් කරන්නේ නැහැ. අපි පොළොව අපේ පෘථිවිය ගමන් කිරීම නිසා පෘථිවියේ භ්‍රමණය නිසාත් අපි සූර්යාගේ ගමන් මාර්ගයක් ලෙස මේ දක්වනවා. ඉතින් එතකොට සූර්යාගේ ගමන් මාර්ගය සලකනකොට සූර්යා මුදුනට පැමිණෙනවා කියලා අපි කතා කරනකොට ඒ සූර්යා මුදුනට පැමිණෙන වෙලාවේ යම් කාල පරිච්ඡේදයක් මෙතන නැවතිලා ඉන්නවා. සූර්යා නැවතිලා ඉන්න යම් කාල පරිච්ඡේදයක් තියෙනවා මධ්‍යහ්න වෙලාවේදී. ඒක තමයි අපි කතා කරන්නේ මේ තිත මධ්‍යහ්නේ කියලා. යම් කෙනෙකුට වළඳන්න ගොඩක් පරක්කු වෙලා. ඉතින් තිත මධ්‍යහ්නේ දක්වත් තිත මධ්‍යහ්නේ ඉක්මනට වළඳන්න පුළුවන් දෙයක් වළඳන්න පුළුවන් යයි කියලා විනය පිටකේ අට කතාවේ අවසර දීලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව දක්වන්නේ විනය දක්වන්නේ ගොඩාක් වෙලා කාලේ වෙලා ගන්න දෙයක් නෙමෙයි සහසා කියලා කියන්නේ. ඉක්මනින් වළඳන්න පුළුවන් මොන හරි දෙයක් මේ තිත මධ්‍යහ්න අවස්ථාවේ වළඳන්නට පුළුවන් යයි කියලා. ඉතින් මේ පිළිබඳව අපි හරියටම තිත මධ්‍යහ්නේ කොච්චර වෙලාවක්ද කියලා අපිට තීරණය කරන්නට අමාරුයි. නමුත් අපි ඒ පිළිබඳව හොයලා බැලුවට පස්සේ එක දේශාංශයක් පහු කරන්නට විනාඩි 4ක් ගත වෙනවයි කියලා කියනවා. එතකොට යම්කිසි කෙනෙකුට මතයක් දක්වන්නට පුළුවන් ලංකාවේ ඉර ගමන් කරනකොට එක දේශාංශයක් ඉඳලා තව දේශාංශයකට යන්න කියන්නේ නගර කීපයක් ගත වෙනවා. එතකොට එක දේශාංශයක ඉඳලා තවත් දේශාංශයකට යන්නට විනාඩි 4ක් ගත වෙනවා. ඉතින් සමහර කෙනෙකුට තමන් ඉන්න ප්‍රදේශයේ සලකලා සමහර මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ඉස්තිර අදහසක් අපිට දක්වන්නට බෑ. තිත මධ්‍යහ්නේ විනාඩි 4ක් ලෙස ගන්න පුළුවන් කියලා යම් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ස්ථිර වශයෙන් අපිට කියන්නට හැකියාවක් නැහැ. මේ පිළිබඳව විස්තර හොයලා බලන භික්ෂුන් වහන්සේලා සහ මේ පිළිබඳව ගවේෂණය කරන අයට ඒ සඳහා විමසීම සඳහා අපි අවස්ථාව ඉදිරි කරලා තියෙනවා. ඊළඟට අපි බලමු
පංච භෝජන සහ අනික් කෑ යුතු ආහාර විකාලේ ආහාර ගැනීමෙන්නේ පාචිත්‍ය කියන ශික්ෂාපදයෙන් ඇවැත් වෙන්නේ. දැන් යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙනම් විකාලයේ බඩගින්න නිවා ගන්න කියලා පානකයක් බොනවා. විකාලයේ බඩගින්න නිවා ගන්න කියලා හකුරු ටිකක් වළඳනවා. විකාලයේ බඩගින්න නිවා ගන්න කියලා බෙහෙත් ටිකක් බොනවා. මේ ගොඩාක් පරිස්සම් වෙන්න ඕන තන. මෙතන ඇවත් වෙන්න පුළුවන්. නක්වල තියෙනවා යාවකාලිකං සත්තාකාලිකං යාව ජීවකං ආහාරත්ථාය පටිගන්හාති ආපත්‍ති දුක්ඛටස්. බඩගිනි කියලා අපිට පානකයක් වළඳන්න අවසර තියෙන්නේ තිබහ වගේ අවස්ථාවකදී. බඩගින්නට පානකයක් වළඳන්න අවසර නැහැ. අපිට කාය වෙහෙසටපත් ලැබෙන අවස්ථාවක පුළුවන්. නමුත් බඩගින්න නිවා ගන්නවා කියන අර්ථයෙන් අපිට පානකයක් වළඳන්න අවසර නැහැ. ළඟට බඩගින්න නිවා ගන්නවා කියන අර්ථයෙන් අපිට හකුරු කණ්ඩ හකුරු වළඳන්නට අවසර නැහැ. බෙහෙතක් ගන්න අවසර තියෙන්නේ අපිට ලෙඩක් සංසිඳව ගන්න. එහෙම නැත්නම් අනාගත ලෙඩක් හැදේ කියන අදහසින් ඒ ලෙඩෙන් වැළැක්වීම පිණිස ඒ ලෙඩේ වළක්වා ගැනීම පිණිස බෙහෙත් වළඳන්නට පුළුවන්. එතකොට යාමකාලික කියන පානක වර්ග, සත්තාකාලික කියන සීනි හකුරු, ගිතෙල් ආදී ළඟට බෙහෙත් වර්ග අපට ආහාර පිණිස පිළිගන්නට බෑ. ආහාර පිණිස පිළිගත්තොත් එහෙම විකාලයේදී අපට එයින් දුෂ්කටාපත්තියක් සිද්ධ වෙනවා. ඒ නිසා එයත් විශේෂයෙන් අපි සිහිපත් කරගත් කාරණයක් භික්ෂුන් වහන්සේලාට. ඊළඟට අපි බලමු ආහාර මිශ්‍ර වුණාට පස්සේ කොහොමද ඇවැත් වෙන්නේ කියලා. ආහාර මිශ්‍ර වුණාට පස්සේ කොහොමද ඇවැත් වෙන්නේ? දැන් මේ වින්නතුන් දන්නවා යාවකාලික, යාමකාලික, සත්තාකාලික, යාව ජීවක පිළිබඳව දන්නවා. කලින් වතාවලදී අපි සාකච්ඡා කරලා තියෙනවා. පොහොය වැඩසටහන් කීපයකදීම අපි අතරම එක වැඩසටහනක් එක ගාන අපි පැහැදිලි කරා. අපි යාමකාලික සම්බන්ධ එක දේශනාවක් තියෙනවා. ඊට පස්සේ සත්තාකාලික යාව ජීවක සම්බන්ධ එක දේශනාවක් තියෙනවා. පවාරණ ශික්ෂාපදයේදී කතා කළා යාවකාලිකයේ සම්බන්ධයෙන්. ඒතර යාවකාලිකයේ තියෙන පංච භෝජන සහ ඊළඟට අනික් පංච භෝජනට අයිති නොවන ખાදනීය සම්බන්ධයෙන් අපි පවාරණ ශික්ෂාපදයේදී කතා කළා. ඒතර දැන් අපි බලමු යාවකාලික සහ යාමකාලික මිශ්‍ර වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. යාවකාලිකයක් එක්ක මිශ්‍ර කරගන්නවා. ඒ කියන්නේ බත් එක්ක පරිප්පු වගේ මස් මාළු වගේ මේ ව්‍යංජනයක් මිශ්‍ර කරගන්නවා. එතකොට මේ මිශ්‍රණය මොකද අයිති වෙන්නේ? යාවකාලික. ඒතර ඒ බඳු දෙයක් ආහාරයට ගත්තොත් එහෙම 12න් පස්සේ මධ්‍යහ්නයෙන් පස්සේ මොන ඇවතද වෙන්නේ? විකාල භෝජන ශික්ෂාපදයෙන් එවැත් වෙනවා. ගිහි පින්නතුන්ට නම් තමන්ගේ අටසිල් ආදිය බින්දෙනවා. ඊළඟට යාමකාලිකයක් තියෙනවා. ඒ යාමකාලිකය අපි යාවකාලිකයක් එක්ක කලවම් කරනවා. අපි හිතමු දැන් යාවකාලික කරනකොට බත් එකට අපි දානවා අඹ යුෂ ටිකක්. ඒතර මේ මිශ්‍රණයත් වෙන්නේ යාවකාලික වෙනවා. ඒතර අපිට මේකට අඹ යුෂ දැම්මයි කියලා අපිට හවසට බත් එක්ක අඹ යුෂ ගන්නට බෑ. ඊළඟට යාවකාලිකයේ තියෙනවා සත්තාකාලික. උදාහරණයක් ගත්තොත් කිරිබත්. අපි කිරිබත් තියෙනවා. කිරිබත් එකට පැණි ටිකක් දා ගන්නවා. හොඳට කලවම් කරලා මිශ්‍ර කර ගන්නවා. පැණි ටිකක් දා ගන්නවා, සීනි ටිකක් දා ගන්නවා, හකුරු ටිකක් දා ගන්නවා. එහෙමයි කියලා අපිට කිරිබත් එක දවස් 7ක් තියා ගන්නට බෑ. ඒ ආහාර සංඛ්‍යාවට අයත් වෙනවා. ඊළඟට යාවකාලිකයකට අපි යාව ජීවකයක් බෙහෙතක් කලවම් කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ව්‍යංජනයකට දානවා ඉඟුරු. හොඳට ඉඟුරු පොඩි කරලා ඉඟුරු විෂ සහිතව එකතු කරනවා. කෑලි වෙනම ගන්න තියෙනවා කියන කාරණේ නෙමෙයි. හොඳට ඒ ආහාර සමග ව්‍යංජනය සමග මිශ්‍ර වෙන විදිහට ඉඟුරු දානවා. එතකොට ඒක ඉඟුරු තියෙනවා කියලා අපිට ව්‍යංජනය හවසට ගලඳන්නට බෑ. ඒ නිසා යාවකාලිකයක් එක්ක මිශ්‍ර වුණොත් ඉතිරි තුන් දෙනාම යාවකාලික සංඛ්‍යාවට පැමිණෙනවා. ඊළඟට අපි බලමු යාමකාලික. යාමකාලික කියලා කියන්නේ අපි කතා කරපු පානක වර්ගනේ. ඒතකොට පානකයක් අපි කලවම් කරනවා ආහාරයත් එක්ක. කලින් කතා කළා වගේමයි ඒ යන්නේ ආහාර සංඛ්‍යාවට, යාවකාලික සංඛ්‍යාවට. පානකයක් අපි තව පානකයක් එක්ක කලවම් කරනවා. අපි අඹ යුෂ දොඩම් යුෂත් එක්ක කලවම් කරනවා. එහෙම වුණොත් ඒක මොකක්ද වෙන්නේ? ඒක තාම යාමකාලිකයක්. ඒ නිසා අපිට එය ඊළඟ දවසේ උදේ වෙනකන් අරුණ වෙනකන් තියාගන්නට පුළුවන්. ඊළඟට යාමකාලිකය අපි
එකතු කරනවා සත්හා කාලිකයක්. දැන් කලින් කතා කළේ සීනි දාලා නැති එකක්. කලින් කතා කරේ පළතුරු විෂ පමණයි. අපි යාම කාලිකයක් මිශ්‍ර කරනවා සත්හා කාලිකයක් එක්ක. අපි දොඩම් විෂ වලට සීනි දානවා. අඹ විෂ වලට පැණි දානවා. එතකොට මොකද වෙන්නේ? මේ මිශ්‍රණය පැණි දැම්ම සීනි දැම්ම කියලා සත්හා කාලික වෙනවද? නැහැ. ඒ අයිති වෙන්නේ ඒ ගරු සංඛ්‍යාවට තමයි ගරු සංඛ්‍යාතු ආහාර වර්ගයට තමයි අයත් වෙන්නේ. යාම කාලිකයට සත්හා කාලික එකතු කරාට පස්සේ පානකයකට පැණි, තෙල්, උක්සකුරු ආදී එකතු කරොත් එහෙම ඒ යාම කාලික සංඛ්‍යාවට තමයි අයත් වෙන්නේ. අපිට දවස් 7ක් තියාගන්නට බෑ. ඊළඟට යාම කාලිකයට කලවම් කරනවා යාව ජීවකයක්. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඔන්න අඹ විෂ තියෙනවා. පෙනඩෝල් ටිකකුත් බොන්න ඕනේ. පෙනඩෝල් ටික කුඩු කරලා මේ අඹ විෂත් එක්ක කලවම් කරනවා. දැන් මේක බෙහෙතක් නේ කියලා හිතලා අපිට තියාගන්නට බෑ ජීවිතාන්තය දක්වා. කැමති දවසක් තියාගන්නට බෑ. මොකද මේක යාමකාලික එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒතර බෙහෙත් වර්ගයක් යාමකාලික එක්ක මිශ්‍ර වුණොත් ඒ යාමකාලික සංඛ්‍යාවට යනවා. අපිට තියාගන්නට පුළුවන් වෙන්නේ පසු දින අරුණෝදය දක්වා පමණයි. ඊළඟට අපි යමු සත්හා කාලික වලට. සත්හා කාලිකයක් මිශ්‍ර කරනවා යාව කාලිකයක් එක්ක. කියන්නේ පැණි, සීනි ආදී අපි මිශ්‍ර කරනවා ආහාර වර්ග කලින් කතා කළා වගේ බත්, කිරිබත්, ව්‍යංජන ආදී මිශ්‍ර කරොත් ඒ යාව කාලික ගණයට යන්නේ. සත්හා කාලිකයක් මිශ්‍ර කරනවා අපි යාම කාලිකයක් සමග. කියන්නේ සීනි ආදී අපි පානකයක් සමග කලවම් කරනවා. පැණි පානකයකට දානවා. ඒත් එය පැණි වලට අපි දානවා. පැණි වලට දානවා පානකයක්. එහෙම මෙතන අර්ථ ගන්න ඕනේ. පැණි වලට අපි පානකයක් දානවා. පැණි කලින් තිබුණේ සත්හා කාලික වෙලා. මේ පැණියකට අපි දානවා අඹ විෂ. එහෙම නැත්නම් ඇපල් විෂ. එතකොට ඒ යාම කාලිකයක් වෙනවා. ඊළඟට සත්හා කාලිකයක් අපි සත්හා කාලිකයක් එක්ක කලවම් කරනවා. මේකට හොඳම උදාහරණය තමයි චතුමදුර. මී පැණි කලවම් කරනවා බටර් එක්ක. තල තෙල් එක්ක කලවම් කරනවා. එළඟි තෙල් එක්ක කලවම් කරනවා. සීනිත් එක්ක කලවම් කරනවා. අකුරුත් එක්ක කලවම් කරනවා. පැණිත් එක්ක මේ පැණිත් එක්ක කලවම් කරනවා. එතකොට මේ මිශ්‍රණේ සත්හා කාලික සංඛ්‍යාවට තමයි යන්නේ. ඊළඟට සත්හා කාලිකයක් යාව ජීවකයක් එක්ක අපි කලවම් කරනවා. අපි ගත්තොත් බෙලි යාව ජීවයක් කියලා ගන්නකොට අපි ගන්නවා බෙලිමල්. බෙලිමල් වලින් අපි ගන්නවා ආහාරය. අපි බෙලිමල් ගන්නවා බෙහෙතක් ලෙස ආමාශයේ තියෙන රෝග සංසිඳව ගන්න. ඒ බෙලිමල් වලට අපි සීනි දානවා. සීනි දැම්මට පස්සේ මේ මිශ්‍රණය සත්හා කාලික වෙනවා. බෙලිමල් විතරක් තිබුණොත් ඒක යාව ජීවකයක්. නැවතත් අපිට කලින් කතා කරපුවමයි තියෙන්නේ. යාව ජීවක කියලා කියන්නේ බෙහෙත් තියෙනවා. බෙහෙත් අපි ආහාරයක් එක්ක මිශ්‍ර කරනවා. බෙහෙත් ආහාරයත් එක්ක මිශ්‍ර කරොත් එහෙම අපි යම්කිසි බෙහෙතක් තියෙනවා. ඒ බලන්න අමාරු නිසා ඒ බෙහෙත මේ පිළිබඳව අපි ඉස්සරට කතා කරනවා ශික්ෂාපදවලදී අපිට මිශ්‍ර කරනවා නම් මිශ්‍ර කරන්න පුළුවන් පිළිගත් දවස් විතරයි. බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙත අපි වළඳන්න අමාරුයි. එහෙම නැත්නම් අපිට උපදෙස් දීලා තියෙන්නේ ආහාරات එක්ක කලවම් කරලා වළඳන්න කියලා. ඒතකොට අපිට ඒක ඒ දවසේ විතරයි ඒ අවශ්‍ය ප්‍රමාණය පිළිගන්න වෙන්නේ. ඒතර පිළි අරගෙන අපි වළඳනවා. අපි කියමුකෝ යෝගට් එක තමයි මේ බෙහෙත වළඳන්න තියෙන්නේ. ඒතර මිශ්‍රණය බෙහෙත දැම්මයි කියලා ඒ මිශ්‍රණය බෙහෙතක් වෙන්නේ නැහැ. අපිට දොස්තර මහත්තයා කිව්වනේ බෙහෙත් ටික යෝගට් එක කලවම් කරලා වළඳන්නයි කියවයි කියලා. බෙහෙත යෝගට් එකට දාලා රැයට යෝගට් එක වළඳන්නට බෑ. ඒ නිසා යාව ජීවකයක් බෙහෙතක් ආහාරයත් එක්ක කලවම් කරොත් ඒ යාව කාලිකයක් බවට පත් වෙනවා. ඊළඟට බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙත මිශ්‍ර කරනවා යාම කාලිකයක් සමග. අපි ගත්තොත් එහෙම මොකක් හරි තිත්ත බෙහෙත වර්ගයක් තියෙනවා. මේ තිත්ත බෙහෙත් જાතිය මිශ්‍ර කරනවා පළතුරු විෂ වර්ගයක් එක්ක. අඹ විෂ වර්ග. එහෙම නැත්නම් අපෙල් විෂ එක්ක, මිදි විෂ එක්ක මිශ්‍ර කරනවා. මිශ්‍ර කරොත් එහෙම යාම කාලිකයක් බවට පත් වෙන්නේ. බෙහෙතක් නෙමෙයි. මට බෙහෙත් නේ කියලා දවස් ගානක් තියාගෙන වළඳන්නට බෑ. ඊළඟට යාව ජීවකයක් සත්හා කාලිකයක් එක්ක මිශ්‍ර කරනවා. කලින් කතා කරා වගේමයි අපි බෙහෙත් වර්ගයකට සීනි දානවා. එහෙම නැත්නම් බටර් දානවා. මී පැණි දානවා. අපි යම් කිසි බෙහෙතක් අපි හිතමුකෝ සිංහල බෙහෙත් වර්ගයක් යම් චූර්ණ වර්ගයක් අපි මී පැණි දාලා කලවම් කරනවා. එහෙම කලවම් කරලා කරාට පස්සේ අපිට මිශ්‍රණය තියාගෙන වළඳන්න පුළුවන් දවස් 7ක් යනකම් විතරයි. ඊළඟට බෙහෙතක් එක්ක මිශ්‍ර කරනවා.
බෙහෙතත් එක්ක මිශ්‍ර කරොත් එහෙම ඒ අයිති වෙන්නේ යාව ජීවක. දැන් අපි ගත්තොත් එහෙම පස්පංගුව. එතකොට අපි මිශ්‍ර කරනවා කොත්තමල්ලි තිප්පිලි. එතකොට මේ දෙක මිශ්‍ර කරයි කියලා ඒ දෙක මිශ්‍රණය තාම බෙහෙතක්. එතකොට බෙහෙත් මිශ්‍ර කරාට පස්සේ මිශ්‍රණයත් යාව ජීවක සංඛ්‍යාවට තමයි යන්නේ. ඒ නිසා මේ ආහාර මිශ්‍ර වුණාට පස්සේ කුමන සංඛ්‍යාවලද යන්නේ කියන එක අපි අවබෝධ කරගන්නට ඕනේ. ඉහළ ආහාර වර්ගයට තමයි. ගරු සංඛ්‍යාතු ආහාර වර්ගයට, ගරු සංඛ්‍යාතු කාලික වර්ගයට තමයි අයත් වෙන්නේ. ඒ නිසා මේ අවබෝධය අපි ඇති කරගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලාට දානේ පූජා කරනකොට අපිට උන්වහන්සේලාට බෙහෙත් වළඳනකොට එහෙම දායක පින්නතුන් මේ පිළිබඳව නිවැරදි අවබෝධයකින් ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට හොඳට තමන්ගේ ශික්ෂාපද ආරක්ෂා කිරීමේ හැකියාව ඇති වෙනවා. එතකොට මේන් ඇවත් වෙන්නේ නැත්තේ මොනවටද? අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා විනය පාළියේම පාචිත්‍ය පාළියේම යාවකාලිකං සත්තාකාලිකං යාව ජීවකං සතිපච්චයේ පරිභුඤ්ජති අනාපත්ති. ඒ නිසා පානකයක් වළඳනවා නම් අපිට තිබහ දුරු කර ගැනීම ආදී හේතුන් සඳහා සත්තාකාලික අදාළ හේතුන් සඳහා යාව ජීවක අසනීපාදී හේතුන් සඳහා සතිපච්චය කියලා කියන්නේ කාරණයක් ඇති කල්ලි වැළඳුවොත් එවත් වෙන්නේ නැහැ. කාරණයක් නැතුව අපිට පානක සත්තාකාලික යාව ජීවක කියන බෙහෙත් අපිට බඩගින්න නිවා ගන්නට වළඳන්නට බෑ. උම්මත්තකස්ස ආදිකම්මිකස්ස. එතකොට යාමකාලික සත්තාකාලික යාව ජීවක ආහාරයට ගන්න පරිභෝග කරන්න පුළුවන් වෙන්නේ කාරණයක් ඇති කල්ලි. ඒතර උමතු භික්ෂුන් වහන්සේට තමන් විකාලේ ආහාර ගත්තයි කියලා භික්ෂුන් වහන්සේට ඇවත් වෙන්නේ නැහැ. ආදිකර්මික කියලා කියන්නේ මේ ශික්ෂාපදයට අදාළව අපි කලින් කතා කරපු සත්තරස වර්ගයේ භික්ෂුන් වහන්සේලා 17 හොඳට බලන්න පින්නතුනි මෙතන තියෙනවද වචනයක් භික්ෂුන් වහන්සේලා මේ ගිලානස්ස කියලා තියෙනවද කියලා බලන්න. බොහෝ ශික්ෂාපදවල භික්ෂුන් බුදුරජාන් වහන්සේ දීලා තියෙනවා ගිලානස්ස කියලා අවසරයක්. ඒතර මෙතන ගිලානස්ස කියලා අවසරයක් දීලා නැහැ. ඒ නිසා මෙතන අනාපත්ති වාරේ ගිලානස්ස අනාපත්ති කියලා දක්වලා නැහැ. ඒතර ගිලන් භික්ෂුන් වහන්සේ නමකට රාත්‍රී ආහාරය වළඳන්නට පුළුවන් යයි කියලා අවසරයක් දැක්වෙන්නේ නැහැ. මොකද ඒ සඳහා නොඑක් පානක වර්ග, චතුමදුර ආදී බොහෝ දේවල් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ විනය පාළිය තුල ගිලන් භික්ෂුන් වහන්සේට විකාල භෝජනය අනුදැන වදාරලා නැහැ. ඉතින් මේ තමයි බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන විනය පාළියේ දක්වලා තියෙන අනාපත්ති වාරයේ දක්වලා තියෙන කාරණය. ඉතින් අද දිනේදී පින්නතුනි අපි සාකච්ඡා කරන්නට යෙදුණා විකාල භෝජන ශික්ෂාපදයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මේ විකාල භෝජන ශික්ෂාපදයේ පණවන්ට හේතුණු නිදානය, පණවන්ට හේතුණු කාරණේ, විකාල භෝජනයේ සම්බන්ධයෙන් සූත්‍ර පිටකයේ දක්වලා තියෙන ඉතිහාසමය තොරතුරු ටික කොහොමද විකාල භෝජන ශික්ෂාපදයේ බුදුරජාණන් වහන්සේ බුදු වීමේ පටන් පළවෙනි අවුරුදු 20 දක්වා එයින් පස්සේ කොහොමද මේ විකාල භෝජනයේ සම්බන්ධයෙන් ප්‍රතිපදාව කොහොමද ගලාගෙන ආවේ, විකාල භෝජනයේ සම්බන්ධයෙන් දැනගත යුතු ආහාර සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු කාරණා මොනවද, මූලික වශයෙන් විකාල භෝජන පාචිත්‍ය ශික්ෂාපදයේ සිද්ධ වෙන්නේ පංච භෝජනයක්, එහෙම නැතිනම් පංච භෝජනයෙන් අන්‍ය වූ ખાදනීය කියන ආහාර වර්ගයක් ආහාරයට ගත්තොත් තමයි පචිතයට සිද්ධ වෙන්නේ. ඒ පචිතයට සිද්ධ වෙන්නේ මොන වෙලාවේද? විකාලේ ආහාර ගත්තොත් ඒ විකාලයේ වශයෙන් අපි දක්වන්නට යෙදුනේ මධ්‍යහ්නයෙන් පසුව අරුණෝද්ගමනයේ දක්වා කාලය විකාලයයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට අවසර තියෙන්නේ අරුණෝද්ගමනයේ පටන් අරුණ උදා වීමේ පටන් මධ්‍යහ්නයේ දක්වා කාලය තුල තමයි ආහාර ගැනීමේ ආහාර වෙළඳීමේ අවසරය තියෙන. භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි සාමණේර හිමිවරුන්ට, දසසිල් මාතාවන්ට ඊළඟට අටසිල් දසසිල් ආරක්ෂා කරන උපාසක උපාසිකාවන්ටත් මේ විකාල භෝජන ශික්ෂාවදයේ සම්බන්ධයෙන් මේ විදිහට තමයි කටයුතු කරන්නට වෙන්නේ. අරුණ සම්බන්ධයෙන් අපි කරුණු කාරණා පැහැදිලි කළා. මධ්‍යහ්නයේ සම්බන්ධයෙන් කරුණු කාරණා පැහැදිලි කළා. ඊපස්සේ ආහාර සම්බන්ධයෙන් ආහාර කිනක මිශ්‍ර වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්න කියන කාරණේ කතා කළා. විකාර භෝජන ශික්ෂාපදයෙන් ඇවත් නොවෙන්නේ කොහොමද? ඇවත් නොවෙන්නේ කාටද කියන කරුණු කාරණා කතා කළා. ඉතින් මේ කරුණු කාරණා දැනගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලාට තමන්ගේ ශික්ෂාපදේ ආරක්ෂා කරන්නට පුළුවන් පහසුවෙන්ම ඒ වගේම දායක පින්නතුන්ටත් උපෝසත සීලාදිය මනාව ආරක්ෂා කර ගැනීම හැකියාව තියෙනවා. එපමණක් නෙවෙයි භික්ෂුන් වහන්සේලාගේ සීලය ආරක්ෂා කර ගන්නට දායක පින්නතුන්ට බොහෝ උපකාරී වෙන්නට පුළුවන්. මොකද දායක පින්නතුන් දන්නවා මොන වෙලාවෙද වළඳන්න ඕන, භික්ෂුන් වහන්සේලාට වළඳන්න සුදුසු වෙලාව දන්නවා, වළඳන්න සුදුසු ආහාර වර්ග මොනවද කියලා දන්නවා,
වළඳන්න සුදුසු කාලික වර්ගය මොනවද කියලා දන්නවා. ඒ අනුව ගිහි පින්නතුන්ට තමන්ගේ සීලාදී ගුණ ධර්මයන් ආරක්ෂා කරගන්නට, වගේම භික්ෂුන් වහන්සේලාට තමන්ට සීලාදී ගුණ ධර්මයන් ආරක්ෂා කරගෙන දෙපිරිසටම එකිනෙකාගේ අන්‍යෝන්‍ය අවබෝධය තුලින් සීල ශාසනය ශක්තිමත් කරගෙන සමාධි ධර්මයන් දියුණු කරගෙන විදර්ශනා ඥාන භාවනා ඥාන දියුණු කරගෙන තුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මේ සියලු කුසල ධර්මය ඒකාන්තයෙන්ම හේතු වේවා උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව පිටවා ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නොතිබුණු ඒ වුණාට දැනට භාවිතා කරන ඔය මේ සෝයි මිල්ක් වගේ නැත්නම් ඒ සෝයා වලින් හදපු යුෂ වර්ග જાති එහෙම ඒව දැනට යාම කාලක හැටියට ස්වාමීන් වහන්සේ විස්තර වෙන්නේ කොයි ආකාරයෙන්ද ඒක තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. මහත්මයා මේ පිළිබඳව විග්‍රහයක් දක්වලා තියෙනවනේ අනුජානං භික්කවේ සබ්බම් පලං ඨපෙත්වා ධඤ්ඤ රසං කියලා. එතන අදහස් කරන්නේ ධාන්‍ය රසය හැර සියලු ඵලයන් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා පානකයන් ලෙස ගන්නට. ඒකට පානක කියලා අපි කතා කරේ යාමකාලිකනේ. එතකොට සෝයි මිල්ක් හදන්නේ ධාන්‍යනේ, ධාන්‍ය වර්ගයකින්නේ. ඒ නිසා සෝයි මිල්ක් අපි යාමකාලික ලෙස සලකන්නේ නැහැ. අපි සෝයි මිල්ක් සලකන්නේ ආහාර වර්ගයක් ලෙස. කියන්නේ යාවකාලික ආහාරයක් ලෙස තමයි සෝයි මිල්ක් සලකන්නේ. ඒ නිසා අපි සෝයි මිල්ක් වගේ දෙයක් වළඳනවා නම් අරුණෝද්ගමනයේ පටන් අරුණෝදාවීමේ පටන් මධ්‍යහ්නේ දක්වා විතරයි වළඳන්න අවසර තියෙන්නේ. විකාල භෝජන ශික්ෂාපදයේ සමාදන් වෙලා ඉන්න ගිහි පින්නතුන් ඒ වගේම භික්ෂුන් වහන්සේලාත් මම හිතන්නේ පැහැදිලි ඇති. ඒ නිසා සෝයි මිල්ක් සලකන්නේ අපි යාවකාලිකයක් ලෙස ආහාර වර්ගයක් ලෙස අපට සවස් කාලයේ සෝයි මිල්ක් ආදී වළඳන්නට අවසර නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ ස්වාමීන් වහන්සේ දැන් විකාල භෝජන ශික්ෂාපදයේ රකින්නකොට බඩගින්න කාපුවම ස්වාමීන් වහන්සේ දේශනා කරා මේ ඊළඟපස වළඳන්න අවසර නැහැ කියලා ස්වාමීන් වහන්සේ මට ඒක හරියට අහන්න. ඒක අපේ කියන්නේ දැන් තේ වගේ තේ කියන්නේ සාමාන්‍ය මේ වළඳන්නේ මේ කහට තේ වගේ සීනි සමගදී. එතකොට ඒකයි ඒ ප්‍රශ්නේ සහ ඊට අමතරව මේ සීනි අතට අරන් කහට එකක් වළඳනවා බොහෝ වෙලාවට උපාසකය. එතකොට ඒක මේ අකයිද කොහොමද කියන්නේ? ඇතර මේ අපි කතා කරපු මේ පාචිත්‍ය පාළියේ ඇවත් වාරයේ තියෙන භික්ෂුන් වහන්සේලාට ආහාර පිණිස පානකයක් එහෙම නැත්නම් සත්හාකාලිකයක් එහෙම නැතිනම් බෙහෙතක් ආහාර පිණිස පිළි අරගෙන වළඳන්න බෑ. අපි කලින් මතක් කළා වගේ අඹ ජුස් එකක් තියෙනවා. අපි ඒ වෙලාවේ මගේ බඩ පුරව ගන්නනේ කියලා කුසගින්න දුරු කර ගන්නනේ කියලා අඹ ජුස් එකක් පානය කරනවා. එහෙම නැත්නම් තේ එකක් වළඳනවා. එහෙම කරොත් සාන්නාසිකේ ආධ්‍යාශයේ වැරදි. ඒ ආධ්‍යාශයේ වැරදි නිසා තමයි ඇවත වෙන්නේ. නමුත් මේක ගිහි පින්නතුන්ගේ විකාල භෝජන ශික්ෂාපදයට අදාළ නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේට නමකට උනත් Tamanට තිබහක් නිවා ගන්න පානකයක් වළඳන්නට පුළුවන්. දැන් ගිහි පින්නතුන් ශික්ෂාපදේ සමාදන් වෙලා ඉන්න වටසිල් සමාදන් වෙලා ඉන්නකොට තේ එකත් එක්ක සීනි ටිකක් දිය කරලා වැළඳුවත් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් සීනි ටිකක් අතේ දාගෙන කහට එකත් එක්ක වැළඳුවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගිහි පින්නතුන්ට අදාළ අවතක් නෙවෙයි. අදාළ වෙන්නේ ගිහි පින්නතුනුත් අටසිල් සමාදන් වෙලා දහවල් 12 මධ්‍යහ්නයෙන් පස්සේ ආහාරයට ගත්තොත් තමයි ගිහි පින්නතුන්ට අවත වෙන්නේ. ගිහි පින්නතුන්ගේ ශික්ෂාපදේ කැඩෙන්නේ. මේ කතා කරපු පානක සම්බන්ධයෙන් ආහාර පිණිස වැළඳීම කියන කාරණේ අදාළ වෙන්නේ භික්ෂුන් වහන්සේලාට. මතන පැහැදිලි ඇති. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ස්වාමීන් වහන්සේ දැන් ගිහියෙක් හැටියට දැන් අපේ දුකෝ දියවැඩියා වගේ රෝගීකින් පෙළෙනකොට අනිවාර්යයෙන්ම කියලා තියෙන්නේ උදේටත් හවසටත් ඒ අවශ්‍ය බෙහෙත ගන්න කියලා කෑමත් එක්ක. එහෙම කෙනෙකුට උපෝසතේ සමාදන් වුණොත් කොයි විදිහටද ස්වාමීන් වහන්සේ උපෝසත සමාදන් වීමේ ප්‍රශ්නයක් තියෙනවද ඒ වගේ අයට කොයි විදිහටද ඒක ගැන පිළිපදින්න ඕනේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතකොට මහත්මයා දැන් ඔය ඒ කියන්නේ බෙහෙත හවසටත් ගන්න තියෙනවද? කෑමත් එක්ක කියලා. එහෙම තියනව නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. හවසටත් ගන්න කියලා තියෙන්නේ. කියන්නේ ඒ පාලනය සීනි පාලනය කිරීම සඳහා එහෙම ගන්න කියලා තමයි තියෙන්නේ. එහෙම වුණාම තමයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඔය භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වන අයත් යම් කිසි විදියකින් බොහොම සුළු පාම් පෙත්තක් වගේ දෙයක් ආහාරයට අරගෙන ඒ පෙත්ත ගන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාව තමයි ප්‍රශ්නේ කර තියෙන ස්වාමීන් වහන්සේ කොයි විදියද පිළිපදින්න ඕනේ. එහෙම වුණොත් එහෙම ඇත්තටම උපසතේ සමාදන් වෙන්න බැරි තත්ත්වයක් එනවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. දැනට භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා ප්‍රායෝගිකව අපි පරිභෝග කරන ක්‍රමය කිව්වොත් එහෙම භික්ෂුන් වහන්සේලාත් සවස් කාලයේ යම් යම් අසනීප වලට උන්වහන්සේලා බෙහෙත් වළඳීම් ආදී සිද්ධ කරනවා. බෙහෙත් වළඳීම් ආදී සිද්ධ කරනකොට උන්වහන්සේලා ඒ සඳහා පරිභෝග කරන දේවල් තමයි පානක වර්ග. ඒ කියන්නේ ටිකක් පළතුරු විශක් ටිකක් ඝන විදිහට හදා ගන්නවා. කෑමක් වගේ නෙමෙයි, අයිස්ක්‍රීම් එකක් වගේ නෙමෙයි. ටිකක් ඝනටේ පළතුරු ජුෂේක හදා ගන්නවා. එහෙම නැතිනම් දැන් චතුමදුරු වගේ දෙයක් වළඳනවා. ඉතින් දියවැඩියාව තියෙන කෙනා ඉතින් ඒ සීනි හැම සීනි ආහාරයට ගන්නත් බැහැනේ. ඉතින් භික්ෂුන් වහන්සේලා කරන දේ තමයි සවස් කාලයේ බෙහෙත් වැළඳීමේදී උන්වහන්සේලා පානක වර්ග, ඒ වගේම චතුමදුර වගේ අතිරේක දෙයක් ගන්නවා තමන්ගේ අර බෙහෙත් එක්ක තියෙන ආමාශයත් එක්ක තියෙන ප්‍රතික්‍රියා වළක්වන්නට. ඒ ආමාශයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒ ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් නැතිවීම වැළැක්වීමට උන්වහන්සේලා පානක වර්ග ආදී පාවිච්චි කරනවා. ඉතින් ඒක අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් අවුරුදු ගාණක් තිස්සේ අත්දැකලා තියෙන එකට ඉන්න භික්ෂුන් වහන්සේලාත් අපිත් පෞද්ගලිකව අත්දැකලා තියෙන දෙයක්. ඒක තමයි කළ යුතු දේ. ඉතින් එහෙම කරන්න අපහසු නම් ඉතින් මගේ යෝජනාව තමයි ඉතින් Tamanට භාවනා කරගන්න බාධාවක් නැහැ පංචශීලය ආරක්ෂා කර ගැනීම. පංචශීලය ආරක්ෂා කරගෙන Tamanට භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන් එහෙන් අවසර දෙනවා නම් Taman ඒ පිළිබඳව Tamanගේ අසනීප තත්ත්වය දක්වලා Tamanට අවසර ලැබුණාට පස්සේ Tamanට පන්සල් රැකගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලිකව Tamanට විකාල භෝජන ශික්ෂාපදය හැර ඉතිරි ශික්ෂාපද ටික සමාදන් වෙන්නත් පුළුවන්. ඒක Tamanගේ පෞද්ගලික කැමැත්තක්. ඉතින් බොහෝ අපහසුතා තියෙනවා නම් බෙහෙත් සමග අනිවාර්යෙන් ආහාර ගත යුතු මට්ටමක්ම තියෙනවා නම් ඉතින් ඒ බඳු අවස්ථාවලදී ගිහි පින්නතුන්ට ඉතින් තියෙන්නේ පංචශීලය ආරක්ෂා කරගෙන භාවනා කටයුතු සිද්ධ කර ගැනීම තමයි. ඉතින් වෙන නම් අතිරේක පිළිතුරක් පෙනෙන්නේ නැහැ. ත්‍රිවන් සරණයි. හොඳයි ස්වාමීන් ත්‍රිවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් අපිට ස්වාමීන් වහන්සේලාට සවස් යාමේ මේ ඉලවලු සුප්පයක් හොඳටම පෙරලා පූජා කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? කැඩි කැලි නැතුව? බෑ. අපි කතා කරන්නේ එළවලු කියන එකේ අයිති වෙන කෑම වර්ග අදාළ වෙන්නේ කාදනීය කියන වර්ගයටනේ. එතකොට අපි එළවලු වල තියෙන එළවලු වෑංජන ඊට පස්සේ කොළ වර්ග ආදිය ඒ සියල්ලම අයිති වෙන්නේ කාදනීය කියන වර්ගයටනේ. එතකොට මේ එළවලු හෝ ඊට පස්සේ පළතුරු කොටස් කොළ කොටස් අපි ගින්නෙන් රත් කරා කිව්වට පස්සේ මේ අයිති වෙන්නේ යාව කාලික කියන ආහාර ගණයට. ඒ නිසා දැන් අපි මේක සුප්පයක් හදනකොට අපිට රත් කරලානේ හදන්න වෙන්නේ. ඒතකොට රත් කරලා හැදුවාට පස්සේ මේක ආහාර සංඛ්‍යාවට වැටෙනවා. ඒතකොට මේ ආහාර සංඛ්‍යාවට වැටුණාට පස්සේ සුප් කියන එක අපිට යාවකාලික සියන සංඛ්‍යාවට වැටුණාට පස්සේ අපිට සවස් කාලේ ගන්නට බෑ. දහවල් මධ්‍යහ්නයට කලින් ගන්නට ඕනේ. ඒකට හේතුව තමයි ඒ ආහාරය අපි රත් කරලා තිබීම හේතුවක්. දැන් අපි හිතමුකෝ පළතුරු වර්ගයක් කියලා. මේ පළතුරු වර්ගය අපිට ඇල්දියෙන් කලින් අපි කතා කරා පානකවලදී අපිට ඇල්දියෙන් පොඩි කරලා මිරි කරලා එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරලා හොඳට පෙරලා ගන්න පුළුවන්. ඒක අපි හැදුවේ කොහොමද? අපි හැදුවේ ඇල්දියෙන්. නමුත් පළතුරක් වුණත් අපිට උණු වතුරේ රත් කරලා තම්බලා පළතුරක් ගත්තොත් එහෙනම් අපි හිතමු අඹයුෂ කියලා. අපි අඹයුෂ එකක් හදනවා ඇල් වතුරේ. තව එකක් හදනවා උණු වතුරේ තම්බලා. එතකොට මේ උණු වතුරේ තම්බලා හදපු අඹයුෂයක අපිට සවස් කාලේ ගන්නට බෑ. අපි ඇල් වතුරෙන් හදපු අඹයුෂ එකක් තියෙනවා නම් ඒක ගන්නට පුළුවන්. ඉතින් මේක තමයි කාලික විභාගයේ දක්වලා තියෙන්නේ. පානකයක් හදනකොට අපි ඒක ඇල්දියෙන් තමයි හදන්නට ඕන. එතකොට මේකෙදී අපි පාවිච්චි කරේ යම් සමහර කැප පළතුරක් වෙන්න පුළුවන්. කැප එළවලු වර්ගයක් වෙන්න පුළුවන්. කැප කොළ වර්ගයක් වෙන්න පුළුවන්. ඒ අපි රත් කරලා පිසීමට ලක් කළා. පිසීමට ලක් කළාට පස්සේ කෑලි නැති වුණත් ඒ අයිති වෙන්නේ හොදි වර්ගයේ විෂ වර්ගයේ අයිති වෙන්නේ යාවකාලික ගණයට. ඒ නිසා අපිට
සවස් කාලේ සුප් වැළඳීම කියන එක කෑලි නැති වුණත් කරන්නට බෑ. තවත් මේ මතක් කරන්න තියෙන ඔය මාමයිට් වගේ දේවල් වුණත් අපි සලකන්නේ ආහාර වර්ග ලෙස. එතකොට මාමයිට් වගේ දේවලුත් අපි සවස් කාලේ ගන්න සුදුසු නැහැ. උපෝසථ සීලේ සමාදන් වෙලා ඉන්නකොට. මාමයිට්, නෙස්ටමෝල්ට්, කිරි වර්ග ඒ සියල්ලම ආහාර ලෙස තමයි අපි සලකන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි හවසට බණක් කියනකොට ඒ වඩින ස්වාමීන් වහන්සේට වඩා හොඳ මොනවද කියන්නේ අහන එක කැපද? ගැටලුවක් නැහැ කැප මොනවද කියලා අහන එක. ඉතින් ස්වාමීන් වහන්සේට කැප දෙයක් තමයි පූජා කළ යුත්තේ ගිහි විනතුන් වශයෙන්. ඒක අහන එක ගොඩාක්ම සුදුසුයි. ස්වාමීන් වහන්සේ දැන් අපි කීප වර්ගයක් කියලා ඒ වයින් වඩා කොයිකද හොඳ කියන එක අහන එක හොඳද නරකද? කමක් නැහැ. මොකද සාන්නාසයට සමහරට අසනීප තත්ත්ව තියෙන්න පුළුවන්. එහෙනම් සවුන්නාසයට ගැළපෙන නොගැළපෙන දේවල් තියෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා ඒ ඇසීමේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් කැප දෙයක් තමයි ගිහි විනතුන් වශයෙන් පූජා කළ යුත්තේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි මොහොතින්. දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. දරුවන් සර්ණයි. අවසර දැන් ගමික භික්ෂුවක් සම්බන්ධයෙන් අපි යම් කිසි දෙයක් දෙනවා නම් ස්වාමීන් වහන්සේ නමක් දැන් බොහෝ දුර පළාතක සිට වඩිනවා නම් එතකොට දැන් ස්වාමීන් වහන්සේ උදේ දානෙත් ස්වාමීන් වහන්සේට ලැබිලා නැත්නම් හෝ එහෙමනම් දවල් දානෙත් ලැබිලා නැත්නම් ඒ ස්වාමීන් වහන්සේට අපි ආහාර දානය දෙන එක කැපද සකපා බව දන්නවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ දිනේ සම්පූර්ණයෙන් ආහාරයෙන් තොරව ඉන්න නිසා ඒ වගේ ස්වාමීන් වහන්සේ නමකට ස්වාමීන් වහන්සේ අපි කෙසේ පිළිපැදිය යුතුද කියන ප්‍රශ්නේ. එබඳු අවස්ථාවකදී ඇත්තටම අපි දන්න භික්ෂුන් වහන්සේලා අපේ ජීවිතේ ඉතින් අත්දැකීම් තියෙනවා. එහෙම ගමන් ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා එහෙම දානේ නොවළඳා හිටපු අවස්ථා තියෙනවා. ඉතින් එබඳු අවස්ථාවකදී උන්වහන්සේට චතුමදුර ආදී දෙයක් සමග උන්වහන්සේට හොඳ පෝෂණීය සහිත ගිලම්පස වර්ග තියෙනවානේ. හොඳ පළතුරු විෂ බීමක්. ඉතින් ඒ වගේ පළතුරු විෂ බීමක් උන්වහන්සේට වාර 2-3ක් වළඳන්න හොඳ වැඩි ප්‍රමාණයකින් හදලා දීම තමයි සුදුසු. ඉතින් කිසිම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අපි කරුණුත් මතක් කළේ කිසිම අවස්ථාවක ගිලන් භික්ෂුන් වහන්සේටවත් විකාලේ වැළඳීමට අවසර දීලා නැහැ. ඒ නිසා ගිහි විනතුන් වශයෙන් ඉතින් අපිට පෞද්ගලික අපිට පොය අත්දැකීම් තියෙනවා. එහෙම එක වේලක් මේ දාන වල දෙන්න නැතු හිටියේ නැහැ කියලා එහෙම ලොකු අපහසුතාවයක් නැහැ. සමහර භික්ෂුන් වහන්සේලා අපි දන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා දවස් 10 වළඳන්නේ නැතුව උන්වහන්සේලා මීපැණි වතුරයි වළඳපු භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එතකොට ඒක කියන්නේ දවසක් එක වේලක් නොවළඳා හිටියා කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් නම් ඇති වෙලා නැහැ. අපි දැනට දන්න භික්ෂුන් වහන්සේලා නෙවෙයි. ඒ නිසා ඒ කාරණේ අපිට පානක වර්ග වලින් ඒ වගේම චතුමදුර ආදීන් පිරිමසා ගන්නට පුළුවන්. ඒ තමයි කලුවේ සුදුසුම දේ. දැන් භික්ෂුන් වහන්සේලා ගැන විනය ගැන වැඩි ගරුත්වයක් නොමැති නොදන්නා ස්වාමීන් වහන්සේ නමක් මේ වැඩලා පිට අපෙන් දානයක් බලාපොරොත්තු වුණොත් ඒ වගේ අවස්ථාවක ස්වාමීන් වහන්සේ පිළිපැදියද කියන ප්‍රශ්නේ තමයි. ඒ වගේ අවස්ථාවක ඉතින් කෙලින්ම කියන්න තියෙන්නේ ඉතින් ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගේ විකාලයේ මේ වෙලාවේ ඔබ වහන්සේට මට දානයක් පූජා කරන්න බෑ. මම ඔබ වහන්සේට අන්න ආකාරයකින් පානක වර්ග එහෙම නැත්නම් චතුමදුර ආදී අන් කැප යම් හෝ දෙයක් පූජා කරන්නම් කියන තමන්ගේ ඍජු බව ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් එහෙම තමයි ඉතින් ශ්‍රද්ධාවන්ත ඒ වගේම ශාසන ගරුක දායක පින්වතුන් කළ යුතු කාරණේ මම දකින්නේ මේ විදිහටයි. ඒක ඉතින් භික්ෂුන් වහන්සේ පිළිගැනීම නොපිළිගැනීම උන්වහන්සේ සතු දෙයක්. දායක පින්වතුන්ට ඉතින් කෙලින්ම කියවද වෙනවා අපි මේ විදිහට තමයි කටයුතු කරන්න කියන එක. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ගැන කතා කරලා දැන් කලින් ස්වාමීන් වහන්සේ දැන් අලිපේරෝ වගේ දෙයක් දැන් බටහිර රටවල් වල ඒක පළතුරක් හැටියට නෙවෙයි පාවිච්චි කරන්නේ. නමුත් අපි ලංකාවේ ගොඩක් වෙලාවට ඒක පළතුරක් හැටියටයි පාවිච්චි කරන්නේ. එතකොට ඒ වගේ දෙයකින් යුෂ වගේ දෙයක් හදලා සවස් කාලේ වළඳන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. තෙරුවන් මහත්මයා මේ ගැන අපි කතා කළා පානක කියන පාඩමේදී නැවතත් අපි ඒ උත්තරේම තමයි අපිට දෙන්න වෙන්නේ. එතකොට ඔය පළතුරු ගැන කතා කරනකොට පානකවල තියෙනවනේ මහා ඵල කියලා වර්ග 7ක් ගැන. එතකොට කොස් වලින් කරපු පානක අපිට
ඒ කියන්නේ පළතුරු බීම අපිට වළඳන්න බෑ. දෙල් වලින් කරපුවා, පොල් වලින් කරපුවා, ඒ වගේම ඊට පස්සේ තල් ගෙඩි වලින් කරපුවා. මෙන්න මේ වගේ මහපල වර්ග 7ක් තියෙනවා කැකිරි ආදී. මෙන්න මේ මහපල 7න් කරපු පානකයක් අපිට වළඳන්න බෑ. නමුත් අට කතාවේ දක්වනවා මේ මහපල 7 තමයි පළ වශයෙන් අකැප සවස් කාලේ පළතුරු බීමක් හදන්න පානකයක් හදන්න අකැප පළ වර්ග මේවයි කියලා. ඉතින් ඊට පස්සේ ආචාර්යයන් වහන්සේලාගේ මතවලට තමයි අපිට යන්නට වෙන්නේ. ඒතකොට මේ පිළිබඳ නොඑක් ආචාර්ය කුලවල නොඑක් ආරණ්‍ය සම්ප්‍රදායන්වල නොඑක් ගුරුවරුන්ගේ නොඑක් මත තිබෙනවා. එතකොට සමහර ගුරුවරු සලකනවා අලිපේර කියලා කියන්නේ මහා ඵලයක් ලෙස සලකන ගුරුවරු ඉන්නවා. ඒතර උන්වහන්සේලා සලකන්නේ අලිපේර වලින් පානකයක් කරොත් එහෙම ඒ සවස් කාලේ ගන්නට අකපයි කියලා. අපි දන්න සමහර විනය ගරුක විනයදර අතිශයින් විනය පිළිබඳව දැනුමක් තියෙන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා කියන්නේ අලිපේර සම්බන්ධයෙන් දක්වලා නැහැ අට කතාවේ මහාඵල සම්බන්ධයෙන්. ඒ වගේ මහාඵල වලට අනුලම් වෙන ගතියකුත් නැහැ. ඒ නිසා අලිපේර සවස් කාලේ පානකයක් ලෙස ගන්නට කැපයි කියන භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ඉතින් මේ පිළිබඳව මත බොහෝ තියෙනවා ආචාර්යයන් වහන්සේලා අතර. ඉතින් බුරුමේ අලිපේර පානකයක් ලෙස තමයි සලකන්නේ. අපි දන්න බොහෝ විනය ගරුක භික්ෂුන් වහන්සේලා ඉන්න උන්වහන්සේලාත් අලිපේර පානකයක් ලෙස සලකනවා. සමහර ආචාර්යයන් වහන්සේලා ඉන්නවා අලිපේර පානකයක් ලෙස සලකන්නේ. උන්වහන්සේලා සවස් කාලේ වළඳන්නේ නැහැ. ඒ නිසා අපි පූජා කරනකොට ඒ වගේ දෙයක් ඒ ආරණ්‍ය සම්ප්‍රදායේ කොහොමද ඒ ආරණ්‍ය සම්ප්‍රදායේ කොහොමද ඒක පරිභෝග කරලා තියෙන්නේ කියලා අපි බලන්න ඕනේ. ඉතින් ආරණ්‍ය සම්ප්‍රදායට අපි ගරු කරන්නට ඕනේ. ඒ බඳු අවස්ථාවලදී මගේ පෞද්ගලික මතය තමයි ඉතින් පානකයක් ලෙස ගත හැකි කියන මතේ මම ඉන්නවා. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිළිතුරුවන් සරණයි. පෙරවන් සරණයි. සාමාන්‍යව කෘතිමව තියෙන ඒ කියන්නේ කෝඩියල් වර්ග වලින් ඉපදලා තියෙන පැංගිරි වර්ග. පැංගිරි කුලියට අයිති හදලා තියෙන පාන වර්ග පූජා කිරීම අවසරයක් තියනවද එහෙම පුළුවන් ද සාමාන්‍යයෙන් එහෙම කෘතිමව තියෙන ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඒවට තව මොනවද එකතු වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ කෝඩියල් වර්ග වලින් ඉපදවන පාන වර්ගයක් සකස් කරලා පූජා කරලා මොකද වෙන්නේ සාමාන්‍යයෙන් එතකොට මෑණියෝ අපි බලන්න ඕනේ ඉතින් ඒ කෝඩියල් එක හදලා තියෙන්නේ රසායනික ද්‍රව්‍ය විතරක් එකතු කරලාද එහෙම නැත්නම් පළතුරු රත් කරලාද කියලා අපි බලන්නට ඕනේ. එතකොට අපි කලින් කතා කරානේ පළතුරු වර්ගයක් රත් කරලා ඒ පළතුරකින් විශයක් හැදුවොත් එහෙම ඒ කියන්නේ පළතුරු පිසලා පිසීමට ලක් කරලා ඒ පළතුරු වලින් බීමක් හැදුවොත් එහෙම ඒ පළතුරු බීම අපිට සවස් කාලේ වළඳන්න බෑ. ඒක කැප නැහැ. අපිට පළතුරු බීමක් කැප වෙන්නේ ඇල්දියෙන් හැදුවොත්. රත් කරගන්න උපරිම අවසර තියෙන හිරු එළියෙන් රත් කරගන්නට පමණයි. එතකොට කෝඩියල් වර්ගයේ අපි බලන්නට ඕනේ ස්වභාවික පළතුරකින් හදපු දෙයක්ද එහෙම නැත්නම් හුදෙක්ම රසායනික ද්‍රව්‍ය එකතු කරලා හදපු දෙයක්ද. සමහර දේවල් තියෙනවා රසායනික ද්‍රව්‍ය 90% ගාණක්ම තියෙනවා. පළතුරු විෂ කියන එක බොහොම දශම ප්‍රමාණයක් තියෙනවා. ඒ බඳු අවස්ථාවලදී ඇත්ත පළතුරු විෂ කියන එක අපි සලකනවා අබ්බෝහාරික ලෙස. ඒ කියන්නේ නොසැලකිය හැකි ලෙස. ඉතින් ඒ බඳු අවස්ථාවක් තියෙනවා නම් ඒ කෝඩියල් වගේ බීම සම්බන්ධයෙන් ගැනීම අපිට අකප නැහැ. එහෙම නැතුව වැඩි ප්‍රමාණයක් පළතුරුම රත් කරලා තියෙනවා නම් ඒ බඳු දෙයක් ගැනීම සුදුසු වන්නේ නැහැ. ඊළඟට මේ පිළිබඳව තව අපේ බුරුමේ ජනකාභිවංශ කියන මහතෙරුන් උන්වහන්සේ තමයි භාෂා ටීකා කියන පොත් ටික ලියන්නේ. බුරුමේ වැඩිම පොත් ලියපු භික්ෂුන් වහන්සේලා 3 අතර එක භික්ෂුන් වහන්සේ නමක් අපි පාවිච්චි කරන්නේ සාන්නාසගේ පොත් තමයි. ඉතින් ජනකාභිවංශ තෙරුන් වහන්සේගේ මතයකුත් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ජනකාභිවංශ තෙරුන් වහන්සේ මේ ගැන කියන්නේ කෝඩියල් කියලා කියන්නේ සලකන්න කියනවා ඒ කාලේ තිබිච්ච ඒවා වෙන්නේ නැති අතීතයේ තිබිච්ච ඒවා. උන්වහන්සේ සලකන්න කියලා කියන්නේ මේක වතුර කලවම් කරලානේ හදන්නේ. කියන්නේ කෝඩියල් එක එහෙම පිටින්ම අපි වළඳන්නේ නැහැනේ. ඒතර උන්වහන්සේ කියනවා මේ කෝඩියල් වර්ගයේ සලකන්න පළතුරක් ලෙස. මොකද අපි පළතුරට වතුර කලවම් කරලා වළඳනවා. ඒ වගේ මේ කෝඩියල් එකට අපි ඇල් වතුර දාලා කලවම් කරලා සීනි දාලා වැළඳීම තුලින් මේ පානකයක් ගණයට සලකන්නටයි කියලා උන්වහන්සේ මතයක් දරනවා. ඉතින් මේ තමයි දැනට මේ කෝඩියල් වර්ග සම්බන්ධයෙන් අපි දන්න සහ ආචාර්යයන් වහන්සේලාගේ මතිමතාන්තර මම හිතන්නේ පැහැදිලි ඇති. ත්වන් සරණයි.
එහෙම සම්පූර්ණ ඒ වගේම සැකයක් පහළ වෙලා තියෙනවා නම් ඒක සුදුසුයි නේද පූජා කිරීමට. පැහැදිලිවම කියන්නේ අපිට කියනවානේ වේමතිකෝ දැන් විකාල භෝජන ශික්ෂාපදේ වුණත් වේමතිකෝ පරිභුංජති ආපatti දුක්ඛටස්ස වේමතිකෝ භුංජති ආපatti දුක්ඛටස්ස අපි හිතමුකෝ අපි දහවල් මධ්‍යහන්ට කලින් වළඳන්නේ උදාහරණයක් වශයෙන් හිතන්නකෝ අපි ඔන්න දැන් වැසි සහිත කාලගුණයක් ඇති වෙලා අපි ළඟ ඔරලෝසුකුත් නැහැ අපි හිතනවා දැන් මධ්‍යහන්නේ ඉක්ම වෙලා කියලා නමුත් අපි සැකයෙන් වළඳනවා එහෙම සැකයෙන් වැළඳුවත් භික්ෂුන් වහන්සේට දුකලා ඇවතක් සිද්ධ වෙනවා ඒ නිසා සැකයට විනයේ අවසරයක් දීලා නැහැ. සැකයක් තියෙනවා නම් අපි සැකේ නගින් නවතින්නට ඕනේ. හරියට අපි මේ කොවිඩ් වල අනුගමනය කරනවා වගේ. ඒ නිසා සැකේ නිසා සැකෙන් යමක් කරන්නට විනයේ අවසරයක් දීලා නැහැ. අපිට සැකයක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් පිටිපසට ගිහිල්ලා ඒයින් වැළකීම තමයි කළ යුත්තේ. තෙරුවන් සරණයි. මෑණියෝ බුදුරජාන් වහන්සේට බුද්ධ පූජාව හදනකොට නේද ඇහුවේ? ගිලන්පස. හරි. අපි බුදුරජාන් වහන්සේටත් පූජා කළ යුත්තේ කැප දෙයක්මනේ. ඒ නිසා අනිවාර්යෙන් අපි සවස් කාලේ ගිලන්පස බුද්ධ පූජාව හදනකොට අනිවාර්යෙන් මේ ක්‍රමය අනුගමනය කළ යුතුමයි. ඒතකොට තමයි අපි කුසලයේ තවත් මහත්ඵල මහානිසංස වෙන්නේ. අපි ජීවමාන බුදුරජාණන් වහන්සේට කියලානේ පූජා කරන්නේ. බෙලි ගැටලුවක් වෙන්නේ නැහැ මෑණියෝ අපි අර කලින් පානක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා ඒකේ අපි දැක්වුවානේ පානක වර්ග මහපල වර්ග දැක්වුවානේ ඒ මහපල වර්ග නොවන යම් පළතුරකින් අපිට පානකයක් හදන්නට පුළුවන් ගැටලුවක් නැහැ ගැටලුවක් වෙන්නේ මෑණියෝ ඒ පිළිබඳව ගොඩාක් අපි විස්තරයක් කරලා තියෙනවා පානක කියලා මාතෘකාවක් යටතේ ඒකේ ගොඩාක් විස්තර කරනවා මේ පානක සම්බන්ධයෙන්ම අපි එක දවසක්ම කතා කළේ. ඒකෙදි මේ පිළිබඳව ගොඩාක් විස්තර කරනවා. හොඳයි, තෙරුවන් සරණයි. අවසරයි සවනස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මේ විකාල අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ නමකට ගිහියෙක් දානයක් පූජා කරොත්, අකප දානයක් පූජා කරොත් ඒ ගිහියට එතකොට මේ කුසලයක්ද අකුසලයක්ද වෙන්නේ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඒක පිළිබඳව දානමය කුසල චේතනාවක් තියෙනවා දැන් අකප බව නිසා මේ අකුසල තියෙනවා කියලා නිකන් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට කොහොමද ඒක අපි තීරණය කරන්නේ? මේ විසඳ ගන්න වෙන්නේ අපිට අභිධර්මානුකූලව. අපි හිතමු කැප අකැප දේවල් පිළිබඳව මනාව දන්න ගිහි පින්වතෙක් එය අකැපයයි දැන පූජා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. යම්කිසි ගිහි පින්වතෙක් ඒ අකපයයි දන්නේ නැහැ විකාලයයි දන්නේ නැහැ මේ නුසුදුසියයි දන්නේ නැහැ නමුත් ඒ බඳු අවස්ථාවකදී පූජා කිරීම සිද්ධ කරනවා ඒ අවස්ථාවේදී ඔහුට පූජා කිරීමේ චේතනාව තියෙනවා ඔහුට දානමය කුසලය සිද්ධ වෙනවා ඒ කිසිම වරදක් ඒ කිසිම චේතනාවේ වෙනසක් නැහැ ඒ පුද්ගලයාගේ දාන චේතනාව අනුව ඒ පුද්ගලයාට කුසල චේතනාවක් ඇති වෙන්නේ ඒ අනුව කුසල විපාක ලැබෙන්නට පුළුවන් නමුත් ඒ පිළිබඳව දන්න දායක කෙනෙක් ශාසනීය අනුග්‍රහය පිණිස කැප දේවල් දන්න දායක පින්නතෙක් ඒ බඳු දෙයක් පූජා කරන්නේ නැහැ මොකද ඒ පුද්ගලයාට ශ්‍රද්ධාව තියෙනවා බුදුරජාන් වහන්සේ කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා ඒ ශ්‍රද්ධාව මැඩගෙන ඒ ශ්‍රද්ධාව යටපත් කරගෙන ඒ පුද්ගලයා යටපත් කරනවා ඒ පුද්ගලයාට හිතේ අකුසලයක් පහළ වෙන්නට ඕන ඒ නිසා ඒ අකුසලයේ මැඩගෙන යම්කිසි පුද්ගලයෙක් ඒ බඳු දෙයක් දන්න ගිහි කෙනෙක් ඒ බඳු දෙයක් සිද්ධ කරන්නේ නැහැ ඒ බඳු දෙයක් සිද්ධ වෙන්නට පුළුවන් කැප දේවල් පිළිබඳව අරුණ මධ්‍යහ්නය පිළිබඳව නොදන්න ගිහි පින්නෙක් අතේ වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ ඔහු ශ්‍රද්ධාවෙන් යුක්තව කුසල චේතනාවෙන් යුක්තව අත්හැරීමෙන් යුක්තව සිද්ධ කරනවා ඔහුට දානමය කුසලයේ අයත් වෙනවා. නමුත් මේ නොකළ යුතුයි. පැහැදිලි නේද? එහෙමයි සනස. ඔව් පැහැදිලි සනස. එතන මේ ඒකත් එක්කම මේ යන තව ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මාංශ පිළිබඳව දානේ දෙනකොට මට මතක විදිහට මජ්ක්‍ධිම නිකායේ එක සූත්‍රයක තියෙනවා දැන් ස්වාමීන් වහන්සේ නමක් පිළිසම අපි සතෙක් මරලා දානය දෙනකොට ඒක අකපයි ඒක නිසා මේ ඒ දානය දෙන අවස්ථාවේදීත් අකුසලයක් සිදු වෙනවා කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දානය වළඳන වෙලාවෙත් අකුසලයක් සිදු වෙනවා කියලා ඒ දානය සම්බන්ධයෙන්.
එතකොට අර මරණ අවස්ථාවේදී පියන අවස්ථාවේදී විතර නෙවෙයි දානීය දෙන අවස්ථාවේදී මේ අකුසලයේ සිදු වෙනවා කියලා. ඒක ස්වාමීන් වහන්සේ කොහොමද විසඳගන්නේ? ඒ දානීය දෙන වෙලාවේ අකුසලයේ සිදු වෙන බව. ඇත්තටම මහත්මයා ඒ පරියාය වශයෙන් කරලා තියෙන විස්තරයක් ඔක මට මතක විදිහට ජීවක සූත්‍රයේ තියෙන්නේ. එතකොට ජීවක සූත්‍රයේ විදිහට කියනවා අර සතාව ඇදගෙන යන කොටත් සතාව ගෙල සිදින කොටත් සතාව මරණ කොටත් අකුසල සිද්ධ වෙනවා කියලා. නමුත් භික්ෂුන් වහන්සේ දානේ වැළඳීමේදී භික්ෂුන් වහන්සේට දානේ පූජා කිරීමේදී අකුසලයක් වෙන්නේ නැහැ. මොකද අභිධර්මානුකූලව බැලුවොත් ඒ වෙලාවේ පූජා කරන චේතනාව පහළ වෙන්නේ. මට හිතෙන්නේ මේක පරියාය වශයෙන් කරපු විස්තරයක්. ඒ කියන්නේ මුඛ්‍ය වශයෙන් කෙලින්ම කියපු දේශනාවක් නෙවෙයි. මේ පුද්ගලයාට පස්සෙත් මරණය සම්බන්ධයෙන් නැවත නැවත සතුටු වීම චේතන ඇති වෙන්නට පුළුවන් නේ. දැන් තමන් මැරීම සම්බන්ධයෙන් තමන් කර අකුසල කර්මයේ සම්බන්ධයෙන් මෙයා නැවත නැවත සතුටු වෙනවා. සතුටු වෙලා ඒ අකුසල කර්මයේ අකුසල ශක්තිය වැඩි දුරට තව බලවත් කර ගන්නවා. ඉතින් ඒ බඳු සිදුවීමක් මිසක් නැත්නම් දාන චේතනාව කරපු විස්තරයක් නොවන බව මේක සලකන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් අට කතාව බලන්න ඕනේ. මම පෞද්ගලිකව දරන්න යන්නේ ඒ තමයි. නැත්නම් දානේ පූජා කරන අවස්ථාවේ මේ පුද්ගලයාට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. බොහොම පින් සන්නසේ කර බොහෝ දෙම්. තෙරුවන් සරණයි. සයනස මේ විකාල භෝජනයේදී මේ දෙකලොක් සමන දැන් අපි හිතමු පොහොසත් සිල්ගත්ත කෙනෙක් දන්නේ නැතුව දැන් අපි හිතමු දතක් අස්සේ හරි බත්තටයක් හරි කුමන හෝ ආහාරයක් තිබිලා යා දන්නේ නැහැ. හැබැයි නොදැනුවත් කමින් ගිලිලා. හැබැයි දන්නේ නැහැ ගිල්ල තේරෙන්නේ නැති වෙන ගිලිලා තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී හඳුරන්නේ විකාල භෝජනයේ කඩ වෙනවද නැත්නම් අපි හිතාමතාම කෑවොත් කඩ වෙන්නේ? දැන් විකාල භෝජන ශික්ෂාපදය ගැන යනකොට අපිට අනාපත්ති වාරය කියලා එකක් තියෙනවනේ. මේ සියලු ශික්ෂාපදවල තියෙනවා ඇවැත් වෙන්නේ කොහොමද ඇවැත් නොවෙන්නේ කොහොමද කියලා. ඒතර අනාපත්ති වාරය කියනවා මේ අපි නොදැන වුණත් මේ ඇවත සිද්ධ වෙනවා. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලාට යම්සේ අදාළ නොවද ගිහි පිනතුන්ටත් ඒසේ සැලකිය යුතුයි. ඒ නිසා අපි නොදැන වුණත් අපි යතින් ආහාරයක් ගිලනොත් එහෙම දත්තසේ තිබිච්ච ආහාරයක් ගිලනොත් එහෙම අපිට විකාර භෝජන ශික්ෂාපදේ කැඩෙනවා. ඇවතත් සිද්ධ වෙනවා භික්ෂුන් වහන්සේලා නම්. ඒ නිසා තමයි අපේ ගුරුවරු අපිට අවවාද දීලා තියෙන්නේ දාන වළඳලා ඉවර වෙච්ච ගමන්ම හොඳට දත් ටික මැද ගන්න කියලා. ඒතකොට දත් මැද ගත්තාට පස්සේ අපේ දත් අතර ආහාර කැලි ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට විකාර භෝජන ශික්ෂාපදයෙන් ඇවතක් නොවීම පිණිස වග බලා ගන්න පුළුවන්. ඉතින් මේ පිණිස අපිට කරන්න තියෙන එකම පිළියම තමයි මධ්‍යහ්නයට කලින් දාන වළඳලා අපි දත් මැද ගන්න එක. වරද කියන එක සිද්ධ වෙනව නොදැනුණත්. ඔව් එහෙම තමයි. ඒක තමයි අර නොදැනුවත්ම කියන්නේ අවස්ථාවක් නැහැ. ඒක කඩ වෙනවම තමයි. ඔව් ඒක කියන්නේ අපේ විනය ශික්ෂාපද කොටස් දෙකකට කඩනවා. ශික්ෂාපද දැන වෙන ඇවත් තියෙනවා. දැන වෙන්නේ නැති ඇවත් තියෙනවා. දැන් මේ ශික්ෂාපද කොට විකාල භෝජනේ අයිති වෙන්නේ අපි විකාලය කියලා නොදැන වුණත් අපි යතින් වැළඳීම සිද්ධ වුණොත් ඇවත සිද්ධ වෙන ගණයටයි. සමහර ශික්ෂාපද තියෙනවා අපි දැන ගන්නට ඕන. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ අපිට පොළොව හාරන්න බැහැනේ. ඒ කියන්නේ අපිට සතුන් ඉන්න පොළොවක් හාරන්න බෑ. අපි ඒක ජාත පටවි අජාත පටවි කියලා කියනවා. ඒක දීර්ඝ විස්තරයක්. මේ සත්තු ආදී ඉන්න පොළොවක් අපිට හාරන්න බෑ. අපි හිතමුකෝ වැලි ගොඩක් විතරක් තියෙනවායි කියලා. මේ වැලි ගොඩක් විතරක් අපි හැරුවා කියලා අපිට ඇවතක් වෙන්නේ නැහැ. අපි හිතමුකෝ සත්තු ඉන්න පොළොවක් තියෙනවා. මේ සත්තු ඉන්න පොළොව අපි සත්තු නැහැ. එහෙම නැත්නම් වැලි ගොඩක් කියලා හිතාගෙන මේක හාරනවා. ඒ බඳු වෙලාවක අපි වැරදි වැඩේ කරන නමුත් අපේ සංඥා වෙනස්නේ. ඒ නිසා ඒ අවස්ථාවට ඇවත වෙන්නේ නැහැ. වරද වෙන්නේ නැහැ. නමුත් විකාල භෝජන ශික්ෂාවදී ඊට වෙනස්. ඊට විරුද්ධ පැත්තේ තියෙන්නේ. අපි නොදැන වුණත් විකාලේ ආහාර ගත්තොත් ඇවත සිද්ධ වෙනවා. ශික්ෂාපදේ කැඩෙනවා. ඒකටම හඳුනන කෝපි වගේ දෙයක් අලග්වදී කුඩු වගේ අර කෝපි කුඩු වගේ දෙන ඒකදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද සයන්ස්? නෑ අපි කෝපි සලකන්නේ බෙහෙතක් ලෙසනේ. දැන් යම් කිසි කෙනෙකුට බඩේ කැක්කම හැදුනට පස්සේ අපි කෝපි වළඳනවානේ. කෝපි අපි ආහාරයක් ලෙස නෙමෙයි සලකන්නේ බෙහෙතක් ලෙස. ඒ නිසා කෝපි වැළඳුවයි කියලා විකාල භෝජන ශික්ෂාපදේ කැඩීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගොඩක් පින් හඳුනන්නේ නම් නිර්වාණ බෝධියම ලැබේවා. ඊළඟ සයන්ස්. තෙරුවන් සරණයි. නිවන් දක්නා ජාති දක්වා මෙලව සැප පරලොව සුගතිය නිවන් මඟ කියා දෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රයම සැලසේවා කියන අදහසින් කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිහා
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් සියලු ආශ්‍රවයන් ඡය කොට ලබන්නා වූ තුමු නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා යන අදහසින් නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුපත් වේවා.